තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අදත් රාත්‍රී 9:30 වන විට අපි සූදානම් ඔබ සමග සුපුරුදු පරිදි සදහම් කතිකාවතේ දෙන්න අපේ ගෞරවාර්හ අතිපූජනීය බලංගොඩ කස්සප ස්වාමින්ද්‍රයන් වහන්සේ සමග මේ වන විට අපි සාකච්ඡා වාර ගණනාවක් අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග සිදු කර තිබෙනවා. එහිදී අද දිනයට නිමිති වෙලා තිබෙන්නේ සිහින පිළිබඳව බෞද්ධ විග්‍රහය. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දේශනාවෙන් අනතුරුව ඔබට පුළුවන් ඔබට ඇතිවන මේ මාතෘකාව ඔස්සේ ඇතිවන ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සමග බොහෝ දිනෙක සිහින දකිමින් නිදන මේ රාත්‍රියේදී ඔබගේ මනස අවදි කරමින් ඔබගේ මනස මේ බුද්ධ ධර්ම ගැන තවදුරටත් හැදෑරීමක නිරත වෙමින් මේ වැඩසටහන සමග සජීව සම්බන්ධ වෙන්න. ඉතින් මේ chat කොටසේ ඔබට පුළුවන් ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්න. ඒ වගේම මතක් කරන්න කැමතියි මීට දින කිහිපයකට පෙර ආතෝ සිදු කරපු ආදරය පිළිබඳ බෞද්ධ විග්‍රහයේදී අපිට ඉදිරිපත් වෙච්ච බොහෝමයක්ම ගැටලු අතරින් පිළිතුරු දීමට කල් වේලා ඉතුරු නොවුණු ගැටලු කිහිපයක් සම්බන්ධිනුත් අද අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේගේ පැහැදිලි කිරීම ලබා දීමට නියමිතයි. එසේනම් දහම් කතිකාවත සඳහා වැඩම කොට වදාළ අති ගෞරවාර්හ අතිපූජනීය බලංගොඩ කස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙපා නැමදුන් වහන්සේට ආරාධනා කර සිටිනවා මෙතෙන් පටන් මේ වැඩසටහන සිදු කරන ලෙසට. අවසරයි අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. තමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, ඉතින් අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ සිහින පිළිබඳව බෞද්ධ විග්‍රහය මොකක්ද කියන එක සම්බන්ධව පුංචි සාකච්ඡාවක නිරත වෙන්නට කියලා. ඉතින් මේ සඳහා අපිට දායකත්වයේ දක්වන්නේ සද්ධර්ම ආර්ය පදනමින්. ඉතින් ඔවුන්ගේ සීල අභිලාෂයන් මස්තක ප්‍රාප්ත වෙන්න කියලා අපි පළවෙන් ආශිර්වාද කරනවා. හොඳයි, අපි එහෙමනම් සාකච්ඡාව ආරම්භ කරමු. දැන් හීන ගත්තට පස්සේ මිනිස්සු බොහෝ දුරට හීන දකිනවා. අපි ඔයාලට තියෙන දවල් හීන කියලාත් කියනවා සමහර ඒවා. අපි කියනෝනේ දවල් හීන දකින්න එපා කියලා. ඒව මේ දහවල් දකින හීන ගැන නෙවෙයි මම මෙතන කතා කරන්නේ. මේ රාත්‍රියේදී නිින්දට ගියාට පස්සේ බොහෝ දුරට අපිට හීන පේනවා. මේ සිහින පෙනීම තුල ඒ සිහිනවල යම් අර්ථයක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන්ට යම් ආකාරයකට හීන පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්ද කියන එක සම්බන්ධව අපි විශේෂී කතා බහක නියැලෙන්නට ඕන. මොකද මේ සම්බන්ධව තොරතුරු සංග්‍රහිත වෙලා තියෙන්නේ බොහෝ දුරට ආසියාතික රටවල් වල. බටහිර රටවල් වලට යනකොට වර්තමානික සමාජය තුල යම් ආකාරයකට යම් එක්සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වැනි ඒ මනෝවිද්‍යාවේ පියා විදිහට සඳහන් කරන ඒ අය සම්බන්ධව කතිකාවක් තමයි තියෙන්නේ. නමුත් බුදුදහම ඊට වඩා ගොඩක් එහා ගියපු දහමක්. බුදුදහම තුළ හරියට ඒක විනිවිද දකින්නට පුළුවන් විදිහට මනුෂ්‍යයට ඒක තේරෙන විදිහට ලස්සන්ට විග්‍රහ කරලා තියෙනවා. අපි බලමු යම් යම් තැන්වල අපි සංසන්දනාත්මකවත් කතා කරමු. ඉතින් පළමුවෙන්ම මේ හීන කියන්නේ මොකක්ද කියලා බැලුවොත් අපි නිදාගත්තට පස්සේ අපිට පේන දේ අපිට සරලම භාෂාවෙන් කතා කරොත් අපි ලොකු ගැඹුරට යන්නේ නැතෝ කුටින්ම කතා කරොත් අපිට නිදාගත්තට පස්සේ නිින්දට ගියාට පස්සේ අපිට එක එකව පේනවා. ඒතර මේවා යම් අර්ථයක් තියෙනවද, තේරුමක් තියෙනවද කියලා බැලුවට පස්සේ අපිට විමසන්න වෙනවා හීන පේන්නේ ඇයි කියලා. දැන් බුදුදහම නිතරම කතා කරන්නේ හේතුවනේ. ඇයි හීන පේන්නේ? හීන පේන ප්‍රධාන වශයෙන් කරුණු හතරක් බලපානවා. ඒ කියන්නේ ආකාර හතරක් නිසා හීන පේන්න පුළුවන්. අපිට ඒක බෙදන්න පුළුවන් මේ විදිහට. වාපිත්සෙම කියන තුන්දස් කිපීමෙන් හීන පේන්න පුළුවන්. ඒවට කියනවා ධාතු ශෝභ හීන කියලා. ඒ කියන්නේ වාතේ පිත සෙම කියන මෙන්න මේ තුන්දස් කිපීමෙන් හීන පේනවා. අපිට දැනගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔබ හීනයක් දකින්නකොට සමහර විට අහසින් යනවා වගේ දකින්න ඕන. ඊළඟට ගස්කල් පර්වතනින් පැනීම
ඒ වගේම තමයි සත්තු පන්නගෙන එනවා වගේ හීන දකිනවා නම් බොහෝ දුරට ඒ හීන වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි බොහෝ දුරට දකින්න ඔබගේ වාතයේ පිත සෙම කියන මේ තුන්දොස් කිපීමෙන්. ඒ කියන්නේ යම් ආකාරයකට අපි උෂ්ණ අධික ආහාර ගත්තොත් ඒතර අපි උෂ්ණය වැඩි වෙනවා. සීත අධික ආහාර ගත්තොත් අපි සීතල වැඩි නිසා සෙම කිපීම ආදී වෙන්නට පුළුවන්. ඒතර අන්නේ දේවල් නිසා අපිට යම් යම් හීන පේන්න පුළුවන්. සමහර විට රාගික දේවල් පේන්න පුළුවන් අපි උෂ්ණ අධික ආහාර ගත්තට පස්සේ. කියන රාගිකව හිත රාගයට නතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක අපි එක් අවස්ථාවක අහල් තියෙන එක රජකුමාරික සහ නංගි කෙනෙක් කැලේට යනවා තමන්ගේ සොහොයුරිය. මේ කැලේට ගියාට පස්සේ නංගි කියනවා මට මේ පළතුර කපලා දෙන්න කියලා. පස්සේ අයියා කඩුව බිම ගහලා තිබුණේ. ඉතින් අයියා කඩුව අරගෙන කපලා දුන්නට පස්සේ අසත් ධර්මයේ දෙන්න නංගි යෝජනා කරනවා අර පළතුර බැලදුවට පස්සේ. දැන් නංගිව එතෙන්දි ඝාතනය කරනවා. මොකද ඒ අසත් ධර්මයේ යෙදෙනවට වඩා හොඳයි කියලා ඒ කඩුවෙම දෙපළු කරලා මරනවා අයියා නංගිව. ඊට පස්සේ මේ රජමාලිගාවට ආවට පස්සේ මේ අහනවා මොකක්ද මේ හේතුව කියලා. බැලුවට පස්සේ රාගයේ උද්දීපනය කරන යම් අල වර්ගයක් ස්පර්ශ වෙලා තියෙන අර කඩුව පොළවේ ගැසීමත් එක්ක. එතකොට ඒකේ යුස අර නංගිගේ අර කපපුවේ පළතුර මිශ්‍ර වෙලා තියෙන මේ පළතුර ඒ නංගි ආහාරය වෙත ගත්තට පස්සේ රාගය උස්සන්න වෙලා තියෙනවා. එතකොට මේ වගේ ඒ කියන්නේ රාගය උත්සන්න වෙන ධාතු වැඩෙන ආහාර ගත්තට පස්සේ සමහර විට මී කිරි වගේ වෙන්න පුළුවන්. නැත්තම් අපිට කියන්න පුළුවන් උෂ්ණාධික විදිහට ගන්න පුළුවන් යම් උෂ්ණාධික වැඩි වෙන ආහාර. ඒ වගේ ආහාර ගත්තට පස්සේ අපිට මේ දකින්න පුළුවන් එහෙම හීන පේනවා. රාගික හීන පේන්න පුළුවන්. ඒතර ඒකේ එක් අවස්ථාවක්. එතකොට ඒ ධාතු කීපීමෙන් පේන හීන. ඊළඟ සමහර විට අපි මේ අතීතයේ කරපු කියපු දේවල් කලින් කරපුවා කියපුවා ඒ දේවල් අපිට හීනෙන් පේන්න පුළුවන්. සමහර විට තමන්ගේ ගෙදර ඉන්න අයව හීනෙන් පේන්න පුළුවන්. තමන්ගේ පාසල හීනෙන් පේන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ යුනිවර්සිටි එක එහෙම නැත්නම් තමන් ගියපු පාරක් හීනෙන් පේන්න පුළුවන්. ඒ දේවල් හීනෙන් පේන්නේ අර අතීතයේ තමන් අතීතයේදී අර රැස් කරගත්තා වූ දත්ත මතකයන් නැවත ආවර්ජනා වීමක් තමයි එතෙන්දී සඳහන් වෙන්නේ. දැන් මේකටම අපිට ඈදන්න පුළුවන් බටහිර විද්‍යානුකූලව මේකට දීලා තියෙන අර්ථකථනය මොකක්ද කියන එක. එන අවිඥානික මතකයන් හා අත්දැකීම් මේ සංකේතාත්මකව සවිඥානික වීම තමයි හීනයක් කියලා බටහිර පැත්තට අපි කියන්නේ. එතකොට ඒක මෙන්න මෙතෙන්ට ඈදන්න පුළුවන්. එතකොට මෙතෙන්දි තමයි කියන අතීතයේ කරපු කියපු දේවල් තැම්පත් වෙලා පවතිනවා. ඒ දේවල් හීනයක් විදිහට අපිට ප්‍රාත්‍යරිත විද්‍යාමාන වෙනවා. නමුත් බුදුදහම මේකේ එකක් විදිහට විතරයි කතා කරන්නේ. එතකොට මේ දෙවෙනි කාරණා. එතකොට ඔය පළවෙනි එකයි දෙවෙනි එකයි විපාක දෙන්නේ නැහැ. ඒව මේ අනාගතේ විපාක දෙන හීන නෙවෙයි. ඒ කියන්නේ ධාතු කීපීම වෙන හීනත් තමුන් අතීතයේ කරපු කියපු දේවල් දැකපු දේවල් නැමැති හීනෙන් දැක්ක කියන විපාක දෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි තැනට ගියොත් අපිට දකින්නට ලැබෙනවා දේවතෝපසංහාර කියලා. දැන් මේක කතා කරන්නේ බටහිර විද්‍යාව මේ දේවල් දන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කියන පංචේන්ද්‍රයන්ට දැනෙන දේවල් විතරයි. එනතෝ 6 වෙනකොට පවතින මනස දියුණු කළා මේ ලෝකේ අපේ ඇහැට නොපෙනෙන ජීවි සුද්ධ ජීවි නෙමම කතා කරන්නේ. කියන්නේ අන්වීක්ෂ වලට අහුවෙන්නේ නැති එහෙම ජීවී කණ්ඩායම් ඉන්නවද? ඒ සම්බන්ධව ඒගොල්ලන් ලොකු පරිචයක් නැහැ. ඒගොල්ලෝ ඒ සම්බන්ධව දන්නේ. මොකද ඒගොල්ලෝ දියුණු කරන්නේ භෞතික උපකරණ මිසක් ආධ්‍යාත්මික හිත දියුණු කරනවා අඩුයි. ඉතින් ඒතකොට පෙරදිග පැත්තේ තමයි මේ දේවල් පිළිබඳව බොහෝ කතිකාවක් තියෙන්නේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම දෙවියෝ හීන පෙන්වන්න පුළුවන්. දෙවියෝ කියපුවම මෙතන මේ දෙවියෝමත් නෙවෙයි. ඒ කියන්නේ යහපත් අමනුෂ්‍යෝ යහපත් හීන පෙන්වන්න පුළුවන්. අයහපත් අමනුෂ්‍යෝ අයහපත් හීන පෙන්වන්නට පුළුවන්. දැන් සමහර විට මම පවා මේ යම් ආරණ්‍ය සේනාසනවල වැඩ වාසය කරනකොට සමහර විට හෙට දවසේදී ගේන ආහාරය සමහර විට අද දවසේදී හීනෙන් පේන්න පුළුවන්. ඒ කියන්නේ දාන ගේන්න කලින් ඒ දාන ගේන්නේ මොනවද? මේ වගේ කැවිලි జాතියක් ගේනව නේද? ඒතර සමහර විට මම මේ කැවිලි జాතිය හම්බුනාට පස්සේ කියනවා මම මේක දැක්ක හීනෙන් ගේනවා කියලා. ඒ කියන්නේ අන්න ඒ වගේ දේවල් අමනුෂ්‍ය හිතට සිතවිලි පහල කරනවා. කියන අමනුෂ්‍යෙන්ට පුළුවන් මනුෂ්‍ය හිතට යම් බලපෑමක් කරන්න. ඒතර අන්න ඒ විදිහට හීන පේන්න පුළුවන්. ඒකට කියනවා දේවතුපසංහාර කියලා. යම් යහපත් අමනුෂ්‍යෝ යහපත් හීන පෙන්නනවා අයහපත් අමනුෂ්‍යෝ අයහපත් හීන පෙන්නනවා. එතකොට ඒක තුන. එතකොට ඒ හීන විටක විපාක දෙන්න පුළුවන්. තවත් විටක විපාක නොදෙන්න පුළුවන්. එතකොට ඒ හීන දකින්න පුළුවන් තුන්වෙනි ආකාරය. ඊට හතරවෙනි ආකාරය තමයි පූර්ව නිමිති. අනිවාර්යෙන් මේ හීන නම් විපාක දෙනවම තමයි. ඒ කියන්නේ මොනවද මේ පූර්ව නිමිති කියන්නේ? අනාගතේ වෙන්න තියෙන දෙයක් හීනෙන් පේනවා. ඒක සංකේතාත්මකව පේන්න පුළුවන්. ඒ කියන්නේ සංඥාවල් වශයෙන්. දැන් අපි බැලුවොත් එහෙම
බෝධිසත්වයන් වහන්සේ උප්පත්තිය ලබන්න කලින් මහාමායා දේවියේ සිහිනයක් දකිනවා. ඔබට මතක ඇති සුදු ඇත් පැටවෙක්. ඒක පුංචි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා. පර්වතයකින් බැහැලා ඇවිල්ලා පැතුකුණු කළ මහාමායා දේවියගේ කුසට ඇතුළු වුණා කියන එක. ඉතින් තමයි මහාමායා දේවිය ගැප් ගන්න. ඒතර ඒක සිහිනයක්. එතකොට මේ හීන දකින්නේ අන්න ඒ වගේ දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. පුත්‍රලාභී පිළිබඳව දකින හීනයක්. එතකොට ඒක ඇත්තට මේ මොහොතේ සිද්ධ වෙමින් පවතින දෙයක්. එතකොට ඒ වගේ හීන දකින්න පුළුවන්. ඊළඟට කොසොව් රජතුමා දැක්ක හීනයක් ඔබ අහලා තියෙනවා අර හීන 16ක් සම්බන්ධව. එතකොට අනාගතයේ සිද්ධ වෙන දේවල්. ඒක ඒකාන්තයෙන්ම විපාක දෙනවා. ඒ වගේම තමයි තව මට ස්වාමීන් වහන්සේත් අපේ මම භාවනා උපදෙස් ගන්න ස්වාමීන් වහන්සේත් මාත් එක්ක සිහිපත් කරා යම් ආකාරයෙන් දැන් අපේ ජනවහරෙත් ඒව තියෙනවා ওই සම්බන්ධව. ඒ කියන්නේ අර පූර්ව නිමිති කියනවා දැන් අපේ ජනවහරය ගත්තට පස්සේ තියෙනවා දැන් ওই ශරීරي අපි දකිනවා යම් ආකාරයකට හීනෙන් ඉන්නකොට දත් වැටෙනවා. ඒ කියන්නේ උඩු ඇන්දේ දතක් වැටෙනවා සහ යටි ඇන්දේ දත් වැඩිම. ඒතකොට උඩු ඇන්දේ දතක් වැටෙනවා නම් බොහෝ දුරට වම් පැත්ත සහ දකුණු පැත්ත විතර අපිට නිශ්චය කරගන්න. ඒතර වම් පැත්තේ දතක් වැටෙනවා නම් කාන්තා පාර්ශවයේ කෙනෙක්. ඊළඟට දකුණු පැත්තේ දතක් වැටෙනවා නම් පිය පාර්ශවයේ කෙනෙක්. උඩු ඇන්දේ නම් පිරිමි කෙනෙක්. යටි ඇන්දේ නම් ගැහැණු කෙනෙක්. ඒතර දැන් මාත් එක්ක මේක ස්වාමීන් වහන්සේ කියපු කාරණා සත්‍ය සිද්ධියක්. එතකොට මේ උන්වහන්සේ එක දවසක් හීනයක් දකිනවා රාත්‍රියේ මේ උන්වහන්සේගේ වම් පැත්තේ උඩු ඇන්දේ දතක් වැටෙනවා. එතකොට බැලුවට පස්සේ ටික කාලයක් ගිහිලා ආරංචි වෙනවා. තමන්ගේ අම්මගේ පාර්ශවයෙන් පිරිමි කෙනෙක්, ඒ කියන්නේ අම්මගේ පාර්ශවයෙන් උඩු ඇන්ද කියලා කියන පිරිමි කෙනෙක් මරණයටපත් වුණා කියලා. ඒ වගේම තමයි උන්වහන්සේ සමහර අවස්ථාවල දැකලා තියෙනවා මේ මගුල්ගේ දැක්කට පස්සේ මගුල් ගෙදර කතාවක් කරනවා දකිනවා යම් කෙනෙක්. ඒතකොට ඒ කතාව කරන කෙනාට අදාළව එයාගේ යම් කෙනෙක් මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අර එහෙම හින තියෙනවා. දැන් ඔබ මගෙන් අහන්න එපා ස්වාමීන් වහන්සේ මම මෙහෙම හීනයක් දැකේ විපාක මොනවද කියන එක මම මෙතන සිහින පලාපල කියන්නේ නෑ. මම කියන්නේ මේ උදාහරණ විදිහට පූර්ව නිමිති ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට හීන දකින්න පුළුවන්. හැබැයි මේ රහතන් වහන්සේට විතරයි හීන පේන්නේ නැත්තේ. රහතන් වහන්සේගෙන් හැර ඉතුරු සියල්ලන්ටම හීන පේනවා. එහෙම හීන නොපෙනෙනවා කියලා කියනවා. සමහර එකම සාමාන්‍යයෙන් අපිට දැන් මොළෝ හීනයක් පේන්නේ නැහැ නේ කියලා. සමහරට තමුන් කායිකව බොහෝ විඩාබර වෙලා නිදාගත්තට ගැඹුරු නින්දට තමයිපත් වෙන්නේ. දැන් අභිධර්ම ක්‍රමයට සහ බැලුවට පස්සේ මේ නින්දෙදි හීන පේන්න බෑ. මම ඒක ඔබට විස්තර කරන්න යන්නේ නැහැ ලොකුවට. ඒ කියන්නේ නිදා ගන්නවා කියලා කියන්නේ හිත භවාංගගත වෙනවා කියලා කියන්නේ. භවාංගයේදී භවාංගත චිත්තයට අරමුණු වෙන්නේ නැහැ, රූපාදී අරමුණු නැහැ. ඒ නිසා මොකද වෙන්නේ මේ හීන පේන්නේ නැහැ නිදාගත්තම. එතකොට එහෙම වුණොත් එහෙම හීන දකින්නේ අවදි වෙලානේ. ඉතින් අවදි වෙන කෙනෙක් හීන දකින්නේ නැහැ. ඒවට අපි කියන්නේ ඉතින් දවල් හීන කියලානේ. එහෙම දකින්නේ. ඒ නිසා දැන් කතා කරන්නේ කියන්නේ නිදාගන්නේ නැත්තම් අවදීනුත් නැත්තම් හීන පේන කෙනෙක් නෑනේ. ඒතර එහෙම කියන්නත් බෑ. එහෙනම් අඩනින්දෙදි තමයි හීන පේන්නේ බොහෝ දුරට. කියන්නේ නිදිත් නෑ, නිදි නැත්තේත් නෑ. ඒක හරියට නිකන් අර සඳහන් කරනවා අර මේ රිලව් නිදාගෙන වඳුරු නිදා ගන්නවා වගේ කියලා. උන් චූටි සද්දයක් ටක් ගාලා ඇහැරෙනවා. ඒක අඩනින්දි නිදාගත්තු අඩනින්දෙදි තමයි බොහෝ දුරට හීන දකින්නට පුළුවන් වෙන්නේ. ඉතින් අපි බැලුවොත් එම් පොඩක් විස්තර කරලා අර මම කිව්වා මේ බෝධිසත්වයන් වහන්සේත් බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නට කලින් හීන දකිනවා. සිහින පහක් භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවදී දකිනවා. පෘථුවිය මේ නිදිහනක් විදිහට දකිනවා භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවදීදී නිදාගෙන ඉන්නවා මේ පෘථුවිය මත. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන බුද්ධත්වයේ සාක්ෂාත් කරනවා කියන එක තමයි ඒකෙන් අපිට විග්‍රහ වෙන්නේ. ඊට භාග්‍යවතුන් වහන්සේ තවත් දකිනවා බෝධිසත්ව අවදීදී හීනයක් මේ තමන්ගේ නාභියෙන් ඊතන ගහක් මේ අහස ස්පර්ශ වෙන මට්ටමට කියන ගොඩාක් උඩට වැඩෙනවා. ඒකෙන් කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගය අවබෝධ කරගන්න. භාග්‍යවතුන් වහන්සේ මේක විසඳනවා. මහණෙනි බොදු නොවූ බෝසත් අවදීදී මම මෙහෙම හීන පහක් දැක්කා. මම මේ හීන පහ දැක්කේ මෙන්න මේ හේතු හින්දා කියලා. දැන් සමහර කෙනෙක්ට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා මොකටද හීන ගැන කතා කරන්නේ? ස්වාමීන් වහන්සේලා නිවන ගැන කතා කරන්න ඕනේ. මෙහෙමයි. බුදුදහමේ මූලික අරමුණ නිවනටපත් වීම තමයි. එතනින් මෙහා මිනිසුන්ගේ ඇතිවන ගැටලුවට භාග්‍යවතුන් වහන්සේ උත්තර දීලා තියෙනවා. දැන් අපේ රට මේ තරම් පහත් අගාධයකට වැටෙන ප්‍රධාන හේතුව හැමෝටම නිවන් දකින්න කියප එක. මම කියන්නේ නිවන් දකින්න එක නරකයි කියන එක නෙමෙයි. නිවන් දකින්න එක හොඳයි. එතකොට මේ ජීවිතේ සාර්ථක වෙන්න කියපු බුදු බණ ටික අපි අපේ ජීවිතයට එක්කාසු කරගන්න නැත්නම්
මං හිතන ඒක අපේ ලොකු අඩුපාඩුවක් අපේ ජීවිතේ අසාර්ථක වෙන ප්‍රධාන හේතුවක් ඒක කියන එක අපි රටක් වශයෙන් සහ ජාතියක් වශයෙන් අපි පිරිහින ප්‍රධාන හේතුවක් මේ ලෝකෙ දියුණු වෙන්න කාරණා ටික අපි ගන්නෙ නැතුව නිවන් දකින්න ඕනේ මරණින් පසු උපතක් තියෙන උපත නැති කරන්න ඕනේ කියන තැනටම අපි තල්ලු වෙලා තුනේ. එතනින් මෙහා අපිට බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතේ මෙලොව යහපත් කරගන්න බොහෝ දහම් කරුණු අපිට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ බෝසත්ත්වයන්දී තවත් හීනයක් දකිනවා මේ කළු පාට හිස තියෙන සුදු පාට ඇඟ තියෙන ප්‍රාණීන් පිරිසක් තමන් ළඟ සමීපයට එනවා. එතකොට ඒකෙන් සංකේතවත් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ කියනවා බුදු වුණාට පස්සේ මහණෙනි මං එහෙම හීනයක් දැක්කේ බොහෝ ගිහි පිරිසක් මා වටා එකතු වෙනවා. ගෘහස්ථයෝ තථාගතයන් වහන්සේ සරණ යනවා. අන්න ඒක තමයි ඒකෙන් පෙන්වෙන්නේ කියලා. ඊළඟට තවත් භාග්‍යවතුන් වහන්සේ කියන නොඑක් සතර දිශාවන් වලින් නොඑක් පාට තියෙන පක්ෂීන් 4 දෙනෙක් ඇවිල්ලා මගේ පාමුල වැටිලා සුදු පාට පක්ෂීන් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියන කුල 4ෙන්ම පැවිදි වෙලා එකම ශ්‍රමණ කියන භාවයට පත් වෙනවා කියන එක. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තවත් මම සීනියක් දැක්කම අහන්නේ මේ අසූචි පර්වතයකට නැගිලා මේ ඒ අසූචි පර්වතයේ උඩ මම සක්මන් කරනවා හැබැයි අසූචි ගා ගන්න නැතුව. කියන මහණෙනි බොහෝ ලාභ කීර්ති ප්‍රශංසා බුදු වූ මට හිමි වෙනවා. නමුත් මා ඒවැ නොඇලී වාසය කරනවා. ඒවැ ඇලෙන්නේ නැහැ. අපිට පේන බුදුරජාණන් වහන්සේ මේ ලාභයන් කීර්ති ප්‍රශංසා කියන දේවල් හරියට හැඳින්වුවේ මේ අසූචි වගේ. ඒ කියන්නේ ඒවා මහා වැදගත් දේවල් විදිහට නෙවෙයි. ඒ කියන්නේ ලාභ කීර්ති ප්‍රශංසා කියලා අපි කියන්නේ පංචේන්ද්‍රයන් පිනවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේම තමයි තමන්ගේ හිත සතුටු කරන්න පුළුවන් සමහර විට කීර්තිය ප්‍රශංසා වගේ දේවලුත් එක්ක. ඉතින් ඒවා භාග්‍යවතුන් වහන්සේට එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා හරියට අසුචි වගේ. ඒ කියන්නේ මිනිස්සු මේ ලෝකේ යම් තාක් සැපයක් හොයනවා නම් ඒවා ආර්යයන් වහන්සේලා ඉදිරියේ හරියට අසුචි වගේ මිනිස්සු හොයන සැප. ඉතින් ඒ නිසා ওই සිහින සම්බන්ධව අපි කතා කරේ. ඉතින් ওই විදිහට හීන දකින්න පුළුවන්. මම කියන්නේ හීනයක් දැක්කට පස්සේ ඔබ පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න. ඒ විශ්ලේෂණය කිරීමේදී ඔබට තේරෙනවා ඒ කියන්නේ අපි හැමදේ පිළිවෙල විමසීමෙන් ඉන්න. මම මේකෙන් කියන්නේ ඔබ හීනයක් දැක්කට පස්සේ දැන් හීන පලාපල බලන්න යන්න ඕනේ කියන එක. මම කියන ඔබ මේ නිදාගත්තට පස්සේ යම්මාකාරයෙන් හීන දැක්කම සමහර ටික දවසක් ගියාට පස්සේ ඔබට තේරෙනවා ඒ හීන පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් නම් මත කොලේක ලියලා හරි තියාගන්න. ඊට පස්සේ ලියලා තියාගෙන බලන්න ඔබේ ඒ කියන්නේ ඒක පිටිපස්සේ ඔබ ෆලෝ කරන්න ඕනේ නැහැ. ඊට ඔබේ දෛනික ක්‍රියාවලිය කරගෙන යන්න. ඊට පස්සේ බලන්න මේ හීනය ඔබටම තේරෙයි සමහර අයියෝ මම මේකනේ මේ හීනෙන් දැක්කේ කියලා. මට වෙච්ච අත්දැකීමක් මම කියන්නම් ගිහි කාලේ මම පැවිදි වෙලා නැහැ. එතකොට මම දැක්ක මගේ සෙරෙප්පු දෙක අපේ පළංගොඩ මහජන පුස්තකාලය ළඟදී කැඩෙනවා. එතකොට මම මේක පෙර දින රාත්‍රී හීනෙන් දැක්කා. මට ඕක එච්චර ගාණක් නෑ. අපි ඉතින් කාලේ තරුණ වයසේනේ ඉතින් ඕව ගණන් ගන්න නෑනේ. ඊපස්සේ මොකද කරේ? ওই සෙරෙප්පු දෙක දාගෙන මම ගියා මහජන පුස්තකාල ළඟට යද්දීම ඒ පුස්තකාල ඉදිරිපස්සදී පාරේදී සෙරෙප්පු දෙක කැඩුනා. එතකොට මට මතක් වුණා මම මේකේ හීනෙන් දැක්කනේ දැකලත් මම දාගෙන ආවේ නෑනේ වෙන දෙකක් කියලා. ඒතකොට ඒ කියන්නේ අර ඒක අපිට ගන්න පුළුවන් ඒකාන්තෙම ඉෂ්ට වෙන හීනයක්. සමහර විටක අමනුෂ්‍ය පෙන්වව වෙන්න පුළුවන්. ඔන්නේ කාරණා දෙකට අපිට ඒක දාන්න පුළුවන්. ඒ වගේ සිහින දකින්න ප්‍රතිනිස සමහරට ඔබත් හීන දකින්න ඇති. ඒ හීනවල යම් යම් අර්ථ ඔබ තේරුම් ගන්න නැතුව ඇති. දැන් ඇත්තටම අපේ බුදුදහම තුල බුදුදහම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සමග බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම සමග මේ දක්වා පැවතෙනකොට අපේ පෙරදිග තිබෙන බොහෝ දැනුම් සම්භාර. ඒකදී දැන් අපි මේ සාමාන්‍යයෙන් ඔය හීන ගැන කතා කරනම හීන ගැන කතා කරනකොට තියෙනවා හීන දකින වෙලාව. ඒක වෙනම ශාස්ත්‍රයක් සිහින කියලා කියන්නේ. ඒකට අනුරූපව මේ වෙලාවට දැක්කොත් මෙච්චර කාලයකින් විපාක දෙනවා. මේ කාලය අතරතුර දැක්කොත් මෙච්චර කාලයකින් විපාක දෙනවා. මෙහෙම හීනයක් දැක්කොත් මෙහෙම වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අනාගත හරියට නිකන් ජ්‍යොතිෂය වගේ මේක. සිහින කියන්නේ ඒක වෙනමම කලාවක්. ජ්‍යොතිෂ්‍ය කලාව වගේ ඒක චිත්‍ර කලාව වගේ වෙනමම කලාවක්. ඒකෙන් තමන්ගේ දෛවයේ යම් කොටසක් කියවන්න පුළුවන්. ඉස්සරහට වෙන දේවල්. ඉතින් සමහරට දැන් අපේ මම ওই භාවනා උපදෙස් කරන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ 2003 දී මේ බොහෝ ගම් වතුරක් ආව රත්නපුර දිස්ත්‍රික්කයට. උන්වහන්සේ කලින් දවසක දැකලා තියෙනවා ගොඩබිමෙන් වතුර එනවා. පස්සේ ආරංචි වෙනවා මේ මහා ගම් වතුරක් කියන එක. ඉතින් එතකොට ඒවා සිද්ධ වෙනකොට සමහර විට අපිට තේරෙන්නේ සුනාමීන එකත් එහෙම උන්වහන්සේ 2003 දෙසැම්බර් මාසේ දැකලා තියෙන 2004 සුනාමීන එක. ඉතින් එතකොට බලන්න ඒ කියන්නේ කාලය අනුව ඒක තීරණය කරන්න. ඉතින් ඒ නිසා අපි සෑහෙන්න දැනුම් පද්ධතියකින් සන්නද්ධ වෙලා හිටපු පිරිසක්
නමුත් දැන් අපේ ශාස්ත්‍ර ටික අභාවයට ගිහිල්ලා තියෙනවා. අපි මේ බටහිර චින්තනයට පුරුදු වීම සමග. ඒ කියන්නේ අපිට දෙයක් වෙන්න තියෙනෝ නම් අපේ බෞද්ධයෝ කියලා කියන්නේ ඉස්සර දැන් අපි ඔහොම කියපුවම සමහර බෞද්ධ ජනතාව හිතන්න පුළුවන් අපි නිකන් බුදුහාමුදුරන්ගේ සරණ තේදි වෙන පිහිටකට යනවා කියන එක. නමුත් සප්න පිළිබඳව සිහින පිළිබඳව යම හැදෑරීමක් කරපු කෙනෙක්ගෙන් අවවාදයක් ගන්න එක අපි දැකපු හීනයක් සම්බන්ධව මං ලොකු නරකක් විදියට දකින්නේ නැහැ. මොකද අපි යම් වෛද්‍යවරයෙක්ගෙන් අපිට අසනීපයක් කළා බෙහෙතක් ගත්ත කියලා අපේ තෙරුවන් නැති වෙන්නේ නැහැ. තුනුරුවන් සරණ යාම අහිමි වෙන්නේ නැහැ. අපි හදවතින් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. ඊට අනුරූපව අපි කටයුතු කරන්නේ. ඒත් එක්ක අපි සමාජයේ ජීවත් වෙනට අපිට අවශ්‍ය දේවල් අපි ගන්න. ඔබ දන්නවා අපි වේලපත්කඩේ කියන එකක් සකස් කරනවා. එහෙම නැත්නම් අපිට හඳහන කියනවා, කේන්දරය කියනවා. ඒකනොත් අතීතයේ කරපු දේවල් සම්බන්ධව අපි අතීත ආත්මභාවයන් වලදී යම් ආකාරයකට කුසල අකුසල රැස් කරා. ඒ කුසල අකුසල් වලට අනුරූපව යම් දල අදහසක් අපිට ගන්න පුළුවන් ඒකේ. මං කියන්නේ ඒක සරණ යන්න කියන එක නෙවෙයි. අපිට යම් ගමනක් යනකොට අපිට ඉස්සරහින් වලක් මොකක් හරි තියෙනවා නම් අපි ඒක දැනගෙන යන්නේ ඒක හොඳයි. දැන් හීන දැකලා සමහරට ඒ හීනේ කියවෙන ප්‍රතිඵලය අපිට මේ සියසින් දකින්න පුළුවන් වෙන්න පුළුවන්. ඒතර මං හිතන්නේ අපි තුලින් අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. නිතරම මේ හැම දෙයක්ම අපි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි මේක තේරුමක් නැහැ. එහෙම ඉන්නවට වඩා අවබෝධයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක පුරුදු කරන එක හොඳයි. මම එක් සමූහයක දැක්කා මට මේකෙන් පිළිතුරකුත් අපේක්ෂා කරලා තිබුණා. එක් අවස්ථාවක මම දැක්කා කියන පාසල්යන් ළමුන් අනිත්‍ය වඩන්න හොඳ නැහැ කියලා. මම මේකට මේ රිප්ලයි එකක් දුන්නා, උත්තරයක් දුන්නා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හැසිරීමෙන් කිසිම කෙනෙකුට අයහපතක් වෙන්නේ නැහැ. නමුත් අපි ඒක ගලප ගන්න විදිහයි වැරදින්නේ. ඒ කියන්නේ අපි සමහර විට අනිත්‍ය සංඥාව වඩන්න එක වැරදියට ඒක අපි ඇත්තටම අනිත්‍ය නෙමෙයි පුරුදු කරන. අපි අනිත්‍ය කියලා හිතේ තියන් ඉන්නේ මහා නිකන් නෙගටිව්. ඒ කියන්නේ ඍණාත්මක ආකල්පයක් අපි ළඟ තියෙන්නේ. මේ අනිත්‍ය කියලා කියන්නේ ඍණාත්මක ආකල්පයක් නෙමෙයි ධනාත්මක ආකල්පයක්. මේ ලෝකේ සියල්ල විනාශලා යන බව තමුන් දන්නවා. ඒ කියන්නේ තමුන් හොඳ දන්න දක්ෂ කෙනෙක්. ඒ දැනගෙන තමුන් මේ ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය ශිල්ප හදාරනවා. යම් කෙනෙක් හිතනවා නම් මගින් මේ සම්බන්ධව අහලා තිබුණා යම් අය ඔබට තියෙන ගැටලුව ඔබ chat box එකට දාන්න. එතකොට අපිට ඒවට උත්තර දෙන්න පුළුවන්. මේ යම් කෙනෙක් අහලා තිබුණා මගෙන් මේ මට මහාන වෙන්න හිතෙනවා මම ධර්මය අහන මට හැමදේම එපා වෙලා තියෙන්නේ. යම් කෙනෙක් ධර්මය අහලා හැමදේම එපා වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. මේ බුදුදහමේ යම් කෙනෙක් ජීවිතේ ලස්සන වෙන්න ජීවිතේ සාර්ථක වෙන්න ප්‍රධානම දෙයක් තමයි එයා ගිහි ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක බුදුදහම ඇසුරින් හොඳට ගවේෂණය කරන්න ඕන. එතකොට එයාට දැනෙනවා, එයාට තේරෙනවා, එයාගේ මතක ශක්තිය වැඩි කරගන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? එයාට පාඩම් වල මතක ධාරිතාව වැඩි කරගන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඊළඟට එයා ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාර දියුණු වෙන්නේ කොහොමද? හැමදේම අතීත කර්මයට බාර දීලා හැමදේම අනිත්‍යයි කියලා. එහෙම සංකල්පයක් නෙවෙයි බුදුදහම තුළ කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා තමයි. නමුත් ඉතින් අනිත්‍යයි කියලා අපිට මොකුත් අයිති නැහැ කියලා අපි ඇඳුම් බැලුම් සේරම අයින් කළා දාලා ගෙවල් දොරවල් අපිට විකුණලා එහෙම දර්ශනයක් බුද්ධහම තුළ නැහැ. ඒ නිසා අධ්‍යාපනයේ හදාරන කෙනෙක්ගේ හිතට දුකක් කරදරයක් ඇති මේ සියල්ල ගලප ගන්න තමන්ගේ හදවතට තමන් අතීතයේ පිළිබඳව ශෝක වෙනවා නම් ඒ ශෝකයන් පිළිබඳව ශෝක වෙලා තීරුමක් නෑ. අතීතයේ ගෙවිලි ඉවරයි. අනාගතේ උදා වෙලා නැහැ තාම. ඒ නිසා අනාගතය ගැන පතල වැඩක් නෑ. වර්තමාන මොහොතේ මම මේ දේ සිද්ධ කරනවා. මම මේක මගේ ජීවිතේට එක්කාසු කරගන්නවා. මම මගේ අරමුණට යන්න මහන්සි වෙනවා, වෙහෙසෙනවා. ඒ අරමුණ කරා තමන් යනවා. හැබැයි තමන් දන්නවා මේ සියල්ල යම් දවසක දාලා යන්න වෙනවා කියන එක. ඒ දේවල් දැනගෙන තමන් ජීවිතේ ඉස්සරහට මුහුණ දෙනවා. ඉතින් එහෙම ධනාත්මක ආකල්පයක් බුද්ධහම තුළ ඒ නිසා මෙතන බොහෝ දුරට පාසල් යන සිසුන් ඇති. ඉතින් ඒ ශිෂ්‍යයන්ට මම කියන්නේ සමුගේ ජීවිතේ ඉස්සරහට යන්න අනිත්‍ය සංඥා පුරුදු කරන එක එච්චර ගැටලුවක් නෙවෙයි. ඕනෙ කෙනෙක් අනිත්‍යයි කියලා කියන්නේ මේ ලෝකෙ සියල්ල විනාශ වෙලා නැති වෙලා යනවා කියන එක. ඉතින් ඒක හිතුව කියලා තමන්ට ඉගෙන ගන්න එක එපා වෙනවා නම් ඒක යාගේ මානසික මොකක් හරි ව්‍යාකූල තත්වයක් ඇති වෙලා තියෙන. ඒ කියන්නේ දැන් අපි පාඩම් කරනවා මහන්සි වෙනවා හැමදේම කරනවා අන්තිමේදී මේව දාලා යනවා නම් තේරුමක් නැහැ නේ. ඒක නෙවෙයි කියන්නේ තේරුමක් නැහැ කියන එක නෙවෙයි. මේ දේවල් සියල්ල විනාශ වෙලා යනවා එච්චරයි. ඒ කියන්නේ මේ කය පොළොවට පස් වෙලා මේ පුචූටි කාලේ ඉඳන් මේ මොහොත දක්වා මේ කය වෙනස් වුණා. මේ මොහොතේ ඉඳන් මරණය දක්වා මේ කය වෙනස් වෙනවා. ඊට පස්සේ මේ කල පොළොවට පස් වෙලා විනාශ වෙලා නැති වෙලා යනවා. දැන් අර ආකල්පෙට අපි ආවතිකදී ඉගෙනගෙන වැඩක් නැහැ කිව්ව මේ කය තිබිල වැඩක් නැහැ නේ. අනේ මේ ඉතින් අතපය තිබිල වැඩක් නැහැ නේ කියලා පිහියක් කරගෙන අතපය කපලා දාන්න එක
tamunට වේදනාවක් දෙන්න දෙයක් නේ. ඉතින් ඒ නිසා අපි ඒ දේවල් හරියට ගලප ගන්න ඕනේ. මේ විදිහට හරියට ගලප ගත්තේ නැත්නම් අපේ ජීවිතේ බොහෝ සෙයින් අසාර්ථක වෙනවා. ඉතින් මම කැමතිනේ අපේ තරුණ ප්‍රජාව විශේෂයෙන් එම අසාර්ථක වෙනවා දකින්න. රටේ හදවත කියලා කියන්නේ තරුණය. අපි ඉස්සරහට එන්න ඕනේ. අපේ ජීවිතය අපි හොඳට හදා ගන්න ඕනේ. ගුණධර්ම මත පිහිටන්න ඕනේ. නිතරම භාගතුන් වහන්සේ අවවාද කරේ අනුශාසනා කරේ දස කුසලයේ මත පිහිටන්න කියලා ගිහි අයට. සම්මාදිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. පංචශීලය ගැන කතා කරනවා. අෂ්ටාංග උපෝසතය ගැන කතා කරනවා. අනික ඔබට කිව්වේ නෑ හැමදාම බ්‍රහ්මචාරී වෙන්න කියලා භාගතුන් වහන්සේ. ඔබට කිව්වේ මාසෙට දවස් 4ක් අනිවාර්යෙන් ඔබ ඒක කරන්න ඕනේ. ඊටු දවස්වල පුළුවන් නම් ඒ දේ තුළ නිරත වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඔබට අණ කරේ නෑ. ඔබ මේක අනිවාර්යෙන් කළ යුතුයි කියලා. ආනිසංසත් ආදීනවත් පෙන්වුව මිසක්. මහණෙනි ගිහිගේ සම්බාධ සහිතයි. ඒ නිසා පැවිද්ද අවකාශයක්. ඒකෙන් කියන්නේ ගිහි ජීවිතේ අම්මා තාත්තට දුකක් තියලා අම්මා තාත්තා රිදවල ඒ හැමදේම කළා තමුන් එතෙන්ට එන්න. නමුත් අම්මා තාත්තා එක්ක කැමැත්ත ඇතුව අර ලස්සන වැඩ එතෙන් Tamante අවස්ථාව වෙනකන් තමන් ඉවසන් ඉන්න ඕනේ. සමහර අය මගෙන් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ අම්මා තාත්තා කැමති නෑ මම පවුලෙන් එකම දරුවා. ඒ නිසා මට පැවිදි වෙන්න අවස්ථාවට අම්මා තාත්තා අකමැති වේවි කියන සමහර අයගේ හිම ආකල්ප තියෙනවා. ඉතින් එතෙන්දී ඔබට අවස්ථාව වෙනකන් ඔබ රැඳී ඉන්න එතන. මොකද නිවන් දකින්නේ ගිහි ගෙදර බාධාවක් නෙවෙයි. ඒ කියන්නේ නිවන් දකින්නේ බැරි වෙන්නේ නෑ ගිහි ගෙදර හිටිය කියලා පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අර හංසයක් ගමන සහ මොනරෑ ගමන වගේ තමයි. ඒ වුණාට ඒක ලොකු බරක් කරගන්න බැහැ. එහෙම වුණොත් අපි මේ හරපද්ධතිය සියල්ල විනාශ වෙනවා. දැන් සුද්ධෝදන රජතුමා භාගතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා කියනවනේ ස්වාමීනි භාගතුන් වහන්සේ දරු සෙනෙහස කියන එක සම විදගෙන සිවිය විදගෙන මස් විදගෙන ඇට විදගෙන ඇට මිදුළු දක්වාම පවතිනවා. ඒ නිසා අම්මා තාත්තගේ අවසරය නැතුව කුල දරුවෙක් පැවිදි වෙන්න ඉඩ දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ කියනවනේ එහෙනම් අම්මා තාත්තගේ අවසරය නැතුව පැවිදි වෙන්න බෑ කියන එක. ඉතින් ඒ කියන්නේ ඒ හරපද්ධතිය විනාශ කරන්නේ නෑ. එහෙම වුණොත් එහෙම සම්පූර්ණ රාජ්‍යයන් කඩාකප්පල වෙනවා. සියල්ල අනිත්‍යයි වැඩක් නෑ. දැන් බිම්බිසාර රජතුමා කියලා කියන රජෙක් සෝවන් වෙච්ච රජෙක්. සෝවන් වෙලා රජකම් කරන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපාය යන්නේ නෑ. එහෙනම් රජකම් කරන හැමෝම අපාය යන්නේ නෑ. කියන්නේ සෝවන් වෙලා රජකම් කරන්න පුළුවන් කියලා කියන්නේ එතනින් එහා ඉතින් අහන්න දෙයක් නෑනේ. ගිහි ගෙදර ඉඳගෙන තමුන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න කිසිම ගැටලුවක් නෑ. අපි ගලප ගන්න නැති ප්‍රශ්නේ තියෙන්නේ. බුදුදහම හරියට අපේ ගිහි ජීවිතයට ගලප ගත්තොත් ලංකාව තමයි මුල් ලෝකෙම ධනවත් රට බවට පත් වෙන්නේ. නමුත් එහෙම නොවි තියෙන්නේ ඇයි? එහෙම නොවි තියෙන්නේ අපි බණ අහනවා. අපි බණ කියවනවා. අපි ගෲප් වල ධර්මයේ ෂෙයා කරනවා. නමුත් මේ දේවල් අපේ ජීවිතයට එක්කාසු කරගන්නේ. ඉතින් ඒ නිසා මම ඔබට මේ ආශිර්වාද කරනවා. ඒ කියන්නේ ඔබට යෝජනා කරනවා ඔබ යම් දහම් කරුණක් දැනගත්තොත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව අපි කොයිතරම් කොච්චර බණ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පොටිල කියලා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. මේ භික්ෂුන් වහන්සේ බොහෝ සෙයින් මේ ධර්මයේ දේශනා කරන අනෙකුත් භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටක දරයි මුළු ත්‍රිපිටකයම දන්න හොඳ භික්ෂුවක්. නමුත් බුදුරජාණන් වහන්සේ මොහොත කතා කරේ මේ භික්ෂුවට කතා කරේ තුච්ච පොටිල කියලා. පොටිල කල්පනා කරනවා මෙච්චර දැනුම් සම්භාරයක් තියෙන මට මෙච්චර ගෝලීය පිරිසකට ආචාර්ය වෙච්ච මට ඇයි තුච්චයි කියලා කියන්නේ. තුච්ච කියන්නේ හිස් කියන එක. ඒ කියන්නේ කොච්චර දැනුම තිබුණත් මාර්ගඵල අවබෝධ කළ නැත්නම් හිත හදන විදිය දන්නේ නැත්නම් යා හිස් කෙනෙක්. යා වැඩකට නැහැ. ඒ නිසා ඔබ දන්නේ එක ගාතාවක් වෙන්න පුළුවන්. කියන්නේ අපි තුමු දැන් හාමුදුරුවෝ ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේලා සූත්‍ර විනය අභිධර්මයේ අටුවා ටීකා ටිප්පණි ප්‍රකරණ ගැටපද ඔය බොහෝ දේවල් භික්ෂුන් වහන්සේලා ගවේෂණය කරනවා. ඒගොල්ලන්ට කාලය තියෙනවා. ගවේෂණය කරනවා. හැබැයි ගිහි කෙනෙක් මොකක් කර කියපුව ගමන් අනිත් පැත්තට ගිහි කෙනාට බයිනවා. අපි එහෙම එක හාමුදුරුවමක් ගමු. දැන් අපි ගිහි කෙනෙක් ගමු. එයා ත්‍රිපිටකය දන්නෙත් නැහැ, අටුවා දන්නෙත් නැහැ, ටීකා දන්නෙත් නැහැ, ටිප්පණි දන්නෙත් නැහැ. හැබැයි එයා එක ගාතාවක් අහලා තියෙනවා. වෛර කළොත් යම් කෙනෙක් Tamanට පෙරලා වෛර කරන්න හොඳ නෑ. වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. වෛර නොකිරීමෙන්මයි වෛරය සංසිඳෙන්නේ. මෙයා මෙච්චරයි දන්නේ. මෙයා ලොකු ගොඩක් ඒවා දන්නේ. ඒතකොට මෙයාට කෙනෙක් ඇවිල්ලා බයින. ඒතකොට මෙයාට අර බණපදයේ මතකයි. අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතකයි. මෙයා ඒක ක්‍රියාත්මක කරනවා. දැන් මෙතන ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද? ඒ මොහොතේ දෙන්න මැරුණොත් මොකද වෙන්නේ? අර භික්ෂුව කීර්ති සහගතයි. ඒ නිසා මරණයෙන් පස්සේ සිවුර කියන එක බලපාන්නේ නෑ. නිරේ තිරිසම් ප්‍රේත අසුර ලෝකවල යන්න පුළුවන්. අර ගිහි කෙනා ගිහි ඇඳුම් බලපාන්නේ නෑ. එයා හිත හදනවා
එයා හිතේ මෛත්‍රියෙන් පුරවනවා. මරණින් පස්සේ එයා සුගති ලෝකයකට යනවා. එහෙනම් අපි දන්නේ පුංචි දේ වෙන්න පුළුවන්. ඒ පුංචි දේ ඔබගේ ජීවිතය තුළ ඔබ ක්‍රියාත්මක කරනවා නම් මම හිතනවා අපිට ගොඩක් සාර්ථක ප්‍රතිඵල මේ ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව අපි ගොඩාක් දැනුමකින් සන්නද්ධ වුණාට වැඩක් නැහැ. අපි අදටත් කතා කරනවා අපි 2500 ගණක ප්‍රෞಢ ජාතියක් කොහොම කියා ඉන්නව මිසක් ඔබ බලන්න ඔබ උදේ නැගිටින්නේ කීයටද කියලා. ඔබ සමහර විට උදේ නැගිටින්නේ ඉර පෑවුවටත් පස්සේ. ඊට පස්සේ ඔබ නිදාගන්නේ කීයටද කියලා බලන්න. ඔබේ කාලය තුල ඔබ මොනවද කරන්නේ කියලා බලන්න. ඔබේ කරන දේවල් ඔබට යහපත පිණිස පවතිනවද? අනුන්ට යහපත පිණිස පවතිනවද? ඔබ හිත ඔබ සමහරට අපෙන් අහනවා සමනස භාවනා කරන්නේ කොහොමද? මෛත්‍රී කරන්නේ කොහොමද? ඒ දේවල් හිත පුරුදු කරන්නේ කොහොමද? නමුත් ඔබ ඒ ඇහුවට ඔබ පිළිපදිනවද? ඇත්තම කතාව බැලුවොත් අපි පැය 24ම බණ තියුණ බෞද්ධ නාලිකා, ශ්‍රද්ධා නාලිකා, ප්‍රඥා ටීවී කොච්චර දේවල් තියෙනවද? අපි බණ අහනවා ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක නොකරන බණ කොච්චර ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මය අහන්න පොඩ්ඩක් දැනගන්න. ඒ පොඩ්ඩ තුල හැසිරෙන්න. එහෙම වුණොත් ඔබට හිත හදන්න පුළුවන්. මොකද මේ හැම දහම කරුණක්ම භාගතුන් අපිට දේශනා කරලා තියෙන හිත හදන්න. නමුත් අපි ඒක උපයෝගී කරගන්න නැත්නම් හිත හදන්න ඒක තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගනිමු. මං හිතන්නේ අපිට ගිය වරත් යම් ප්‍රශ්න කිහිපයක් මේ ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධවත් අපි කතා කරන්න කැමතියි. ඉතින් යම් ගැටලුවක් තියෙනවා නම් මේ ටික බලලා අපිට යොමු කරන්න පුළුවන් නම් හරි වටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අද මේ සාකච්ඡා කරන සිහින දැකීම සම්බන්ධයෙන් වෙච්ච මාතෘකාවේදී අපිට chat කොටසේ ඉදිරිපත් වුණා ගැටලු කීපයක් අවසරයි ඉදිරිපත් කරන්නද මම ස්වාමීන් වහන්සේ වහන්සේට පහසුවක් වෙන විදිහට ස්වාමීන් වහන්සේ එක්කෙනෙක් අහලා තිබ්බා ස්වාමීන් වහන්සේ අප දකින හැම හීනයකම සත්‍ය බවක් තිබෙනවනත් කියලා වහන්සේ ඇත්තටම අද දේශනාවේදී පළමුවෙන්ම සාකච්ඡා කළා නැවතවරක් අවධානය කරන්න පුළුවන් අවධාරණය කරන්නම් ඒක. මං කියවනේ හීන දකින්න පුළුවන් ආකාර 4යි. වාපිත්සෙන් කියන තුන්දස් කිපීමෙන් හීන දකින්න පුළුවන්. ඊළඟට අපේ අතීතයේ කරපු කීප දේවල් දැකපු දේවල් හීනෙන් පේන්න පුළුවන්. ඔන්න ඔය දෙක විපාක දෙන්නේ නැහැ. කියන්නේ වාපිත්සෙන් කිපීමෙන් දකින්න හීන තමයි හරියට අපි කවුරු හරි කෙනෙක් පන්නගෙන එනවා වගේ අපි දුවනවා. අහසින් යනවා වගේ දකිනවා. සත්තු අපේ පිටිපස්සෙන් ලුහු බඳිනවා. ඒ වගේ දේවල් අපි හීනෙන් පේනවා. ඒ විපාක දෙන්නේ නැහැ. ඊළඟට අපේ තරුණ ළමයි ගේම් ගහනවා. ඊළඟට සමහරට ෆිල්ම් බලන එපිසෝඩ් විදියට සමහරට මේ පේනවා දැන් මමත් යම් කාලයක ඒ කියන්නේ අපි ගිහි කාලේ හිටියා. එතකොට සමහර විට අපි චිත්‍රපටි බලනවා. ඊළඟට ටෙලි නාට්‍ය බලනවා. එතකොට ඉතින් සමහර විට එපිසෝඩ් විදියට තමයි සමහර විට හීන පේන්නේ. සමහර විට මමත් එහෙම නිදාගෙන තියෙනවා. දැන් එකක් බැලුවා තව එකක් බලන්න ඕනේ වගේ. ඉතින් ඒ කියන්නේ අර එහෙම පේනවා අපි හැසිරෙන විදිහට අපි ගේම් එහෙම සෙල්ලම් කරනවා අපිට හොඳට ගහ ගන්නේවා බැන ගන්නේවා ඒව තමයි හීනෙන් පේන්නේ. මොකද අර වෙටි තියෙන ඒවා නම් කරන්නේ කාර් ට්‍රේස් පදින ඒවා නම් කරන්නේ ඒව හීනෙන් පේනවා. ඒ කියන්නේ අපි අර කරපු කිව්ව දෙයට අනුරූපීව හීනෙන් පේනවා. සමහර විට අපි ඒ කාලය තුල යම් කෙනෙකුට ආදරය කරනවා නම් ප්‍රේම කරනවා නම් ඒ වගේ දේවල් අපිට හීනෙන් පේනවා. ඒ විපාක දෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ දේවල් ඒ දෙක විපාක දෙන්නේ නැහැ. ඒ අතීතයේ කරපු දේවල් සම්බන්ධව සහ අර මේ වාපිත්සෙන් කියන තුන්දොස් කිපීමෙන් අපිට පේන හීන කියන මේ දෙක විපාක දෙන්නේ නැහැ. අර ඉතුරු දෙක දේවතෝපසංහාරය කියන්නේ යම් ආකාරයකට යහපත් අමනුෂ්‍ය අපිට යහපත් හීන පෙන්නනවා. අයහපත් අමනුෂ්‍ය අපිට අයහපත් හීන පෙන්නනවා. මං කිව්ව අර සමහරවිට මගේ සෙරප්පු දෙක කැඩිච්ච එක වගේ එකක්. ඒක අපිට අමනුෂ්‍යෙක් පෙන්වව වෙන්න පුළුවන්. ඒ කියන්නේ යහපත් අමනුෂ්‍යෙක්. දැන් ඔබට එහෙම ඉෂ්ට දේවි දේවතාවරු ඉන්න පුළුවන්. ඔබ දැනගන්න ඕනේ ඉෂ්ට දේවි දේවතාව සම්මේ ශක්තිමත් කරගෙන කියන්නේ ඔර දැන් අපි කෙනෙක්ගේ අත බැලුවොත් හස්ත රේඛාවල ඒ කියන්නේ ඒකේ සඳහන් වෙලා තියෙනවා මේ ඉෂ්ට දේවතාවරු ඉන්නවා නම් රේඛා තියෙනවා. දැන් ඔබ මගෙන් අහන්න එපා සවන්නස මගේ අත මම ෆොටෝ එකක් ගහලා එවන්නම් පොඩ්ඩක් බලලා දෙන්න බෑද කියලා. මම මේ කියන්නේ අපේ පෙරදිග තිබිච්ච සංස්කෘතිය. නමුත් භික්ෂුවක් ඒ දේවල් කිසිවක් නොකළ යුතුයි. භික්ෂුව සීන පලාපල කියන එක නෙමෙයි භික්ෂුවගේ කාර්යය වෙන්නේ. භික්ෂුවගේ කාර්යය වෙන්නේ ජ්‍යොතිෂය හදාරන එක නෙමෙයි. භික්ෂුවගේ කාර්යය වෙන්නේ හස්ත රේඛා සම්බන්ධව විචාරය කරන එක නෙමෙයි. භික්ෂුවගේ කාර්යය වෙන්නේ දේශපාලනය කරන එක නෙමෙයි. භික්ෂුවගේ කාර්යය මිනිසුන්ගේ තමන්ගේ හිත හදලා මිනිසුන්ගේ හිත හදන හැටි කියලා දෙන්න. නමුත් භික්ෂුව අර දේවල් පිළිමතව දැනුමකින් ඉන්න ඕනේ. මොකද එක් අවස්ථාවක භාගතුන් වහන්සේ සමය පෙර මම මේක නිතර කියනවා සමීපයට මේ එනවා එයාට පුළුවන් මේ හිස් කබලට තට්ටු කළ අනිත් කෙනා එපෙතිච්ච තැන කියන්න.
දැන් භාග්‍යවතුන් වහන්සේ මෙයාට දෙනවා හිස් කබලා. මෙයා තට්ටු කරනවා. ස්වාමීන් වහන්සේ මෙයා නම් මෙහි ඉපදෙලා තියෙන්නේ. චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ කියන ආවෝ එයා එහෙ තමයි ඉපදෙලා තියෙන්නේ. තව එකක් දෙනවා. ඒතර කියන ස්වාමීන් වහන්සේ මෙයා නම් බල්ලෙක් කියලා ඉපදෙලා තියෙන්නේ. ආවෝ එයා බල්ලෙක් තමයි. දැන් එතකොට මෙයා කියන එක ඇත්ත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහොම ටිකක් තියලා දෙනවා රහතන් වහන්සේ නමක් හිස් කබලා. ස්වාමීන් වහන්සේ තට්ටු කරනවා ස්වාමීන් වහන්සේ මේක නම් අහුවෙන්නේ නැහැ. මම දන්නවා ওই විඥාණයට උනේ මොකක්ද කියන එක. ස්වාමීන් වහන්සේ මං කැමැති එක ඉගෙන ගන්න. ඊට පස්සේ මෙයා භාගතුන් වහන්සේ විඥාණයට වෙච්ච දේ උගන්වනවා. ඒ කියන්නේ මෙයා මහාන වෙන. ඊට පස්සේ ඉතින් ඔබ දන්නවනේ විඥාණයට වෙන්නේ මොකද්ද? රහතන් වහන්සේගේ විඥාණය අතුරුදහන් වෙනවනේ. ඉතින් එතකොට මෙයත් ඒ தත්ත්වයටපත් වෙනවා අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඉතින් ඒවෙන් අනික දැන් බෝධිසත්වයන් වහන්සේ උප්පත්තිය ලැබුවට පස්සේ අංග ලක්ෂණ පරීක්ෂා කරනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඒ දේවල් පරීක්ෂා කරන අය මොකද කියන්නේ? සක්විත රජුනේ එක්කවත් බොදු වෙනවා. ඒතර බලන්න ඒ කියන්නේ පැටිය කාලෙම බෝසත්යන් වහන්සේ පුංචි දරුවා කාලෙම කියලා ඉවරයි මොකද්ද වෙන්නේ කියන එක. ඒ තරම් දියුණු ශාස්ත්‍රයක් තිබුණා. ඊළඟට අජාසත් රජතුමා උපදින්නත් කලින් නම දාන්නේ. අජාතසත් උපදින්නත් කලින් දන්නවා තාත්තා මරනවා කියලා. ඒ වගේ සෑහෙන ප්‍රබල දේවල් තිබිච්ච රටවල් ටිකක් තමයි ආසියාව කියලා. කියන්නේ බටහිරින් ඇවිල්ලා ආක්‍රමණය කළා අපේ හරපද්ධතින් සියල්ල විනාශ කළා දැම්මා. මේක අපේ කාර්ය නෙවෙයි. මේක ඔබේ කාර්යය. ඔබයි මේව ගවේෂණය කරන්න ඕනේ. ගවේෂණය කළා ඔබේ ජීවිතේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න සෑහෙන විෂයන් තියෙනවා අපි තුල. ඒ විෂයන් අපි ගවේෂණය කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ විදිහට වැටිලා තින්නේ අර අපේ සිංහල බෙහෙත් ගැන අපි තකන්නේ නේ. අපි පොඩ්ඩක් වෙච්ච ගමන් පැන්නෝල් පෙත්තකට ගන්න. දැන් අපි ගෙවල් වල ඉන්න කාලේ අපේ අම්මලා තාත්තලා මම කකුල් බෙව්ව කරගෙන තියෙනවා, කඩාගෙන තියෙනවා. පිහි වලින් කපන්න කියලා පස්සේ වැදිලා තියෙනවා. අපි වෙක් කරගෙන ගියේ නෑ ස්පිතාල වලට. තාත්තා තමයි ගෙදර වෙද මහතෙන් රුග ගහේ පස්මංගුව ගෙනලා බැඳලා පත්තු ගාලා තාත්තා තමයි සනීප කරන්නේ. තාත්තා වෙද මහත්තයෙක් නෙවෙයි. අම්මා වෙද නෝන කෙනෙක් නෙවෙයි. හැබැයි අම්ම ඒක දන්නවා. ඊළඟට එක එක කාලවලට උයන ආහාර වෙනස්. ඒ කියන්නේ උයනකොට උයන්න සමහරට මේ කාලට මේව හොඳ නැහැ. ඊයේත් මේ දෙල් කෑවන ඊයේ උෂ්ණයි. ඒ නිසා මේ වැඩි කන්න හොඳ නැහැ. අද වෙන මොන හරි ගම. දෙල් එක්ක පොල් කවලම් කරලා කනවා. හරි ලස්සන වැඩ පිළ අපිට දෙන්නට කටුවක් යනවා අපි ගියේ නෑ ඔපරේෂන් කරන්න. අපේ තාත්තලා අම්මලා කටුවක් යනිච්ච ගමන් කපලා කටුව ගන්න ඕනේ කියලා. ක්‍රම තිබුණා සීනි පොළොවේ බැඳලා කටු උඩට එනකන් ඉඳලා හිමින් සිරුවේ කටුව ගන්නවා. ඒ වගේ ලස්සන සංස්කෘතියක් අපිට තිබුණා. ඒ ඔක්කොම අපි විනාශ කරගත්තා. විනාශ කරගෙන අපි පුරුදු වුණා ක්ෂණික දේවල් වලට. ක්ෂණික දේවල් වලට පුරුදු වෙලා නැත්තර නැති වෙලා ගිහින් සීනි කෙහෙලුත් එහෙමයි. ඉස්සර මිනිස්සු වටකේ වතුපාලු, රබර් කෙහෙල්. නමුත් අද වෛද්‍යවරු ඒක අනුමත කරනවා. ඒ කියන්නේ මේක හොඳයි ශරීරයට කියලා. නමුත් ප්‍රායෝගිකව අපි දන්නවා ඒ ආහාරය ගත්තා මිනිස්සුන්ගේ ධාතු ශක්තිය විනාශ වෙලා යනවා. ඒ ආතරයිස් වගේ රෝග වලට ප්‍රධාන වශයෙන් බලපානවා. නමුත් අපිට අර උගන්වපු දේ මතම අපි යවිරුම නිසා ප්‍රායෝගිකව හිතන්නේ, ප්‍රායෝගිකව ශක්තිමත් වෙන්නේ. ඊළඟට මිනිසුන්ට ඔළුවේ කැක්කුමයි. දවල්ට නිදා ගන්න මිනිසුන්ට කොහොමත් ඔළුවේ කැක්කුමයි. ඇඟ රිදෙනවා. අපි ඒව ගැන කතා කරන්නේ. උදේ පාන්දර නැගිටින දෙමළ මිනිස්සු සමහර විට උදේ පාන්දර නැගිටලා තමන්ගේ වත්තට යන්නේ. ගිහිල්ලා ඒ වත්තත් එක්ක කතා කරනවා. අපේ මිනිස්සු නැගිටින්නේ ඉරේලිය වැටුණාට පස්සේ. විශේෂයෙන් මේ දේවල් අපිට පිරිහෙන ප්‍රධාන වශයෙන් හේතු වුණා. ඉතින් ඒ දේවල් ටික අපි හදා ගන්න ඕනේ. ඒ දේවල් ටික අපි හදාගන්න නැතුව කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ. බණ කියන්නේ මිනිස්සුන්ට හැදෙන්න බණ කියන්නේ. ඒතර මිනිස්සු හැදෙන්නේ නැත්තම් ඒ බණ අහලා වැඩක් නැහැ. 1900 වරන් වල එහෙම නැත්නම් බර්ණස්රතුමා කාලවල වෙච්ච දේවල්ම කියා ඉඳලා හරියන්නේ නැහැ. ඒ දේවල් සමාජයට ගලප ගන්න ඕනේ. තරුණ ළමයි ටික නැගිටින්න ඕනේ. උදේ පාන්දර මම දන්නවා මේ තරුණ ළමයි නැගිටින්නේ නැහැ. පුංචි පැටව නැගිටින්න ඉස්සර හැමෝම එකතුලා හවසට බුදුන් ඇන්ද. ඒවා මොකවත් නැහැ දැන්. අම්මා ටීවී එක ළඟ, තාත්තා ෆෝන් එක ළඟ, දරුවෝ තව ෆෝන් එකක් බදාගෙන ඉන්නවා. ඔක්කොම අපේ විනාශ කරන. අපි මොනවද හොයන්නේ? අපිට එක දවසක් දෙකක් සතුටින් ඉන්න බෑ නම් අපි තීරමක් තියෙන මේ ජීවිතේ. ඒ නිසා මේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. ඉතින් ඊළඟට තව හීන දෙකක් තියෙනවා. මම කිව්වා විපාක දෙන්නේ අර හීන දෙක. අනිත් හීන දෙක තමයි ඒකාන්තයෙන් විපාක දෙන්නේ. අනාගතේ සමහර අමනුෂ්‍ය අපිට හීන පෙන්නන ඒවා විපාක දෙන්න පුළුවන්, නොදෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න කලින් හීන පහක් දකිනවා. මහාමායා දේවිය දකිනවා හීනේ. ඊළඟට කොසල් රජතුමා සිහින 16ක් දකිනවා. ඒවට විපාක තියෙනවා. ඒව අනිවාර්යෙන් විපාක දෙන හීන. මම උදාහරණ වශයෙන් ඔබට එකතු කරා. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා දැකපු හීන. ඒ කියන්නේ අර මම ඒ කියන්නේ මුඛය ආශ්‍රිත කරගෙන කිව්වේ. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා වම් පැත්තේ උඩු ඇඳේ දතක් වැටෙනවා. ඒ කියන්නේ උඩු ඇඳ කියලා කියන්නේ
පිරිමි පාර්ශවයේ ඊළඟට වම් පැත්ත කියලා කියන්නේ ඒ කියන්නේ ඥාතිත්වයෙන් කාන්තාව උඩුවැන්ද කියලා කියන්නේ පිරිමි කෙනෙක් තමයි මැරෙන්නේ කියන එක. මගුල ගෙවල් වගේ දැකලා තියෙන මගුල ගෙදර කතාවක් කරනවා වගේ. ඒතකොට ඒ කතා කරපේ නැග ඥාතිය මේ පරිලෝක ගිහිල්ලා තියෙනවා. ඉතින් මම ඒ උදාහරණ ගෙනාවේ ඔන්න විදිහට අපි හීන දකින්න පුළුවන්. ඒතකොට හීන දෙකක් විපාක දෙන්න පුළුවන්. හීන දකින ආකාර දෙකක් විපාක නොදෙන්න පුළුවන්. ඒක තමයි බුද්ධ ධර්මයට අනුව අපිට විපාක හීන පිළිබඳව දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය අපි බලමු. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඒ වගේම කෙනෙක් අහලා තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ හීනයකදී යම්කිසි කරන ක්‍රියාවකදී අපිට අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ අහන්නේ හීනයකදී අපි මිනීමරුමක් වගේ දෙයක් කළොත් ස්වාමීන් වහන්සේ ඒක අපිට යම්කිසි අකුසලයක් විදිහට බලපානවාද කියලා. ඔව් ඒ කියන්නේ සිහිනේදී කරන දේවල් ඒ කියන්නේ ඒක හීනයක්. ඒ කියන්නේ ඒක චේතනා මූලික වුණාට කියන්නේ දැන් අපි කියවන අර අභිධර්ම ක්‍රමයට අපි විස්තර කරානේ. ඒ කියන්නේ නිදා ගන්නවා කියලා කියන්නේ හිත භවාංගගත වෙනවා. භවාංගගත වෙන හිතට අරමුණු නැහැ කියලා කිව්වා. මම කොට සරලව උත්තරයක් දෙන්නම්. අපි එහෙම හිතන එක වැරදි. ඒ කියන්නේ ඇහැරගෙන ඉන්න කෙනෙක් ක්‍රියාවක් කරාට පස්සේ මට කර්මපතයක් සකස් වෙලා ඊට පස්සේ ඒක මේ විපාක දීම් පිණිස පවතින. ඒ නිසා හීනෙකදී දැක්පු දෙයක් සම්බන්ධව ඔබ එච්චර හිතන්නට අවශ්‍ය නැහැ. ඒක මම කියන්නේ විපාක දෙන්න පුළුවන් විපාක නොදෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ලොකුවට හිතන්න මේ ඇත්තටම ප්‍රාණඝාතයක් වෙන්න පණ ඇති සතෙක් වෙන්න අපි තුමු දැන් හීනෙන් කෙනෙක් මරනවා. එතකොට ප්‍රාණඝාතයක් වෙන්න යා පණ තියෙන සතෙක් වෙන්න ඕනි. පණ තියෙන සංඥාව අපිට තියෙන්න ඕනි. මරණ උපක්‍රම කරන්න ඕනි. ඒ උපක්‍රමයේ සාර්ථක වෙලා මැරෙන්න ඕනි. ඔන්නේ කරුණු කාරණාෂ්ට උනුත් විතරයි ප්‍රාණඝාතයක් වෙන්නේ. එතකොට දැන් හීනේ ඇතුලේ ඉන්න කෙනාට පණ තියෙන කෙනෙක් නෙවෙයිනේ. ඒක සංඥාවක්. ඉතින් එයාව මැරුවට ප්‍රාණඝාතය අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයි. නමුත් දැන් ඔය එහෙම වෙන්නේ ඔබ හොඳට ගේම් ගහනවා ඇති. ඊළඟට සමහර විට ඔබ අනවශ්‍ය දේවල් බලනවා ඇති. ඉතින් ඒව තමයි ඔය රැට මරන්නේ. ඒ කියන්නේ තාම සාමාන්‍යයෙන් දවල් කාලේ ගේම් ගහලා PUBG හරි නැත්නම් Call of Duty හරි නැත්නම් මොන හරි ගහන ගේම් ගහලා මරණ අයව රැටත් මරනවා. සමහර රැට හීනෙන් කෑ ගහනවා කියනවා. හීනෙන් ඇවිදිනවා. සමහරට ඔය හීනෙන් ඇවිදීම් වගේ දේවල් මෙහිමත් වෙන්න පුළුවන්. දැන් උතින් අපිට අමනුෂ්‍ය ක්‍රියාකාරීත්වයත් බලපානවා සමහර විට. සමහරට අපේ නින්දට ගියාට පස්සේ අපේ ශරීරයට අමනුෂ්‍ය පැමිණෙන්න පුළුවන්. එහෙම තියෙනවා. දැන් ඒ සම්බන්ධව අපි අමනුෂ්‍ය සම්බන්ධ වෙනමම කතා කරමු. ඉතින් මම ඒක ගන්නෙ නෑ. ඉතින් ඔබ බය වෙන්න ඕනේ නෑ ওই දේවල් සම්බන්ධව. මොකද අපිට පේන ලෝකයක් සහ නොපෙනෙන ලෝකයක් තියෙනවා. අමනුෂ්‍ය ක්‍රියාකාරීත්වයේ වැඩි වෙන්නේ අපි නින්දට ගියාම. මොකද ඒගොල්ලන්ගේ කාලේ එතකොට තමයි ඒගොල්ලන් කල. මොකද දහවල් කාලේ අමනුෂ්‍ය එච්චර ක්‍රියාත්මක නෑ. මොකද ඒගොල්ලෝ අපි කියන ගොම්මන් වෙලාව කියලා කියනනේ. ඇඳිරිය වැටිගෙන එනකොට රෑ 12 1 2. එතකොට ඒගොල්ලන්ගේ වෙලාවල්. ඒ වෙලාවල යම් සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒව වෙනමම අරගෙන සාකච්ඡා කරමු. නිසා මට ඕකට දෙන්න තියෙන උත්තරය තමයි හීනින් මැරුවට ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. හීනින් හොරකම් කරාට අදත්තාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හීනින් වෙච්ච දෙයක් විතරයි. අනික දැන් බුදුදහම තියෙනවා මේ සිහිනින් යම් ආකාරයකට ඇවතකටපත් වුණොත් මේක සිද්ධ වෙන එක ඇවතක් විදිහට බාර ගන්න නැහැ විනය තුල. ඒ නිසා මේ ඒක බය වෙන්න කාරණාවක් නෙවෙයි. නමුත් දැන් යම් කෙනෙක් හීනෙන් මැරෙනවා කියලා කියනවනේ. හීනෙන් මැරෙනකොට නම් ඒ හීනෙන් නෙමෙයි මැරෙන්නේ. ඒ කියන්නේ නිදාගත්තම මැරෙනවා, නිින්දෙන් මැරෙනවා කියන කතාව නෙමෙයි. මැරෙනකොට එයා මැරෙන බව දන්නවා. ඒ මරණාසන්න අවස්ථාවේදී එයාට චුති සිත සහ ප්‍රතිසන්දි කියන එක පහළ වෙලා තමයි චුතිය පහළ වෙලා ඊට පස්සේ තමයි ඊළඟ තැන ගිහලා ප්‍රතිසන්දි ගන්න. ඉතින් ඒ නිසා නින්දට යන්න කලින් ඔබගේ මනස විනාශ වෙන දේවල් ගිහි ජීවිතය තුල කරන්න එපා. එහෙම නොකරනවා නම් ඔබට වගේ හින පේන්නේ සමහර විට අර දැන් මෙහෙම දේවල් වෙනවා. දැන් මමත් සමහර විට ඒ වගේ හින දැකලා තියෙනවා ගිහි කාලේ. අපේ ගෙදරට මේ මම අමනුෂ්‍ය කියන කවුරු හරි කෙනෙක් යකෙක් එනවා වගේ මට පේනවා. ඊට පස්සේ සමහර විට මං ගිහලා දොර වහනවා. නමුත් මේ දොර වැහුවට හරියට වහගන්න බෑ. යකා ඇතුළු වෙනවා. ඕක මම නිතර දකින හීනයක්. දවසක් දෙක ඊට පස්සේ මං අම්මේ කියලා කතා කරනවා. පළවෙනි පාර හඬ පිට වෙනවා. දෙවෙනි පාර තුන්වෙනි පාර පිට වෙන්නෙම නෑ. එතකොට සමහර විට අර කියනවා අර හදිහෝනියන් කියන දේවල් මම කියන්නේ මේ දේවල් සමහර විට නවත්වනවා මේ නවීන પરම්පරාව පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මෝඩකම පිළිගන්නේ නැහැ කියලා කියන්නේ. එක පාට කියපු ගමන් අපි ඕක පිළිගන්නේ නැහැ. නමුත් ඔබ අවුරුදු 80 90 වෙනකොට 60 70 වෙනකොට ඔබට සමාජ අධ්‍යක්ීම් වෙනකොට ඊළඟට පරිණතභාවය වෙනකොට මේ ලෝකයේ පරලෝකයේ පිළිබඳව අවබෝධය ඇති වෙනකොට ඔබට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් විතරක් නෙවෙයි අපිට ඊට නොපෙනෙන දේවල් තියෙනව බව විශ්වාස කරන්න පටන් ගන්න. ඒ නිසා එකපාරට ප්‍රතික්ෂේප කරන්නත් එපා පිළිගන්නත් එපා මධ්‍යස්ථ නුවණකින්
කල්පනා කරලා බලන්න. ඉතින් මම එහෙම හීනයක් දැක්ක. ඉතින් එතන මම අද විශ්ලේෂණය යනවා මට තේරෙන්නේ යම් ආකාරයකට අමනුෂ්‍ය ප්‍රශ්නයක් තමයි එතෙන් දෙතු උනේ. ඒ අමනුෂ්‍ය කරදර කරන බව මට හීනෙන් පෙන්වන. සමහර විට ඒක මගේ හිතවත් අමනුෂ්‍යෙක් පෙන්වනවා. නමුත් මට ඒක තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමත් ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක මම බිය වෙලා මරණයටපත් වුණොත්, ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඔන්න ඒ හීන දකින්නකොට බය වෙලා ඇහැරෙනවා. ඒ වෙලාවේ මරණයටපත් වුණ සමහර දුගති ලෝකේ යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ මරණයටපත් වෙනකොට අනිවාර්යෙන් අපි ප්‍රകൃතියෙන් තමයි මැරෙන්නේ. මිනිස්සු කිව්වට නිින්දෙන්ම නාන්නේ හරි ෂෝක් මරණයක් අනේ නිින්දෙන්නේ මැරුණ කිව්වට ඒක දන්නේ මැරිච්ච කෙනා කොහොමද මැරුණේ කියන එක සම්බන්ධ. ඒ නිසා අතෙන්ද දෙන උත්තරේ ඒක ගැන වැඩි හිතන්නට එපා. ඒක චේතනාව ඒක අනුරූපීව ඒක සිද්ධ වෙන්නේ මරණාසන්න මොහොත වගේ තමයි. එහෙම වෙන්නේ. නිසා මැරුවට ප්‍රාණඝාතයක්, හොරකම් කරා දත්තාදානයක්, ඊළඟ කාමයේ වර්ධව හැසුරුනාට කාම මිත්‍යාචාරයක් සිද්ධ වෙන්නේ. නමුත් ඔබ මතක තියාගන්න ඒ වගේ දේවල් ඔබ දකිනවා කියලා කියන්නේ ඔබේ ප්‍රകൃතියෙන් ඉන්නකොට චරිතය එච්චර හොඳ නැහැ. කරන දේවල් එච්චරම හොඳ නැහැ. ඒ නිසා ඒ දේවල් හදාගත්තොත් හීනෙන් හොඳට පේනක දැන් මෛත්‍රී කරනකොට ආනිසංස කියන්නේ පාපකං සුපිනම් පස්සති පෞකාර හීන දකින්නේ මෛත්‍රී කිරීමේ ආනිසංස. එහෙනම් ඔබ මෛත්‍රී නොකරන නිසා ඔබේ හිත මෛත්‍රියෙන් පිරෙලා නැති නිසා තමයි ඒ වගේ දේවල් දකින්නේ. ඔබ හොඳට මෛත්‍රී කරන්න, මෛත්‍රී කළ නින්දට යන්න, නිතරම හදවතේ මෛත්‍රිය රෝපණය කරගෙන තියාගෙන එතකොට න පාපකං සුපිනම් පස්සති කියන ආනිසංසය ඔබට ලබන්නට පුළුවන්. එමයි ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් පින්වතුන් මේ වෙලාවේ chat කොටසේ මට පුද්ගලිකව පණිවිඩ වෙනවා වුන් දකින හීනවල පලාපල විමසමින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුලදීම ප්‍රකාශ කළා හීනවල පලාපල උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ කියලා මේක පොදුවේ කතා කරන මාතෘකාවක් නිසා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එක පින්වතෙක් අපිට ප්‍රශ්නයක් වුමු කළා අහනවා එයා එක දිගට හැමදාම එකම හීනයක් දකිනවා උදේ 2 සහ උදේ 3 අතර කාලයේදී එක දිගට එකම හීනයක් දකිනවා කියලා. මේකට ස්වාමීන් වහන්සේ අපිට යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔව් ඒ කියන්නේ මම හිතන්නේ උත්තරේ හම්බෙන්නේ නැති. ඒ කියන්නේ එකම හීනයක් දකිනවා නම් අනිවාර්යෙන් ඒ විපාකයක් තියෙනවා. ඒක පිළිබඳව හොඳ ගවේෂණයක් කරන්න. හැබැයි මගෙන් හීන ප්‍රතිඵල නම් අහන්න එපා. මේ ධර්ම සම්බන්ධ විතරයි අහන්න ඕනේ. ඒක මේ අර ඔබ අන්තර්ජාලයේ බලන්න අන්තර්ජාලයේ සිහින කියලා ගහලා සර්ච් කරන්න. එතකොට මේ ඔය ඒ දේවල් තියෙන ජ්‍යොතිෂ වේසි සම්බන්ධ කරගන්න. හැබැයි ඒකට සල්ලි ගෙවලා එහෙම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය හීන දැක්කත් නැතත් උනත් නැතත් අපි ජීවත් වෙනවානේ. ඒ නිසා ඔබ හොඳට ගුණදහම් පුරන්න ඊට පස්සේ මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒක වුණත් ඔබ නිතරම එකම හීන දකිනවා නම් පොඩ්ඩක් අන්තර්ජාලය පාවිච්චි කරලා සිහින කියලා ගහලා ඒ පලාපල ඔස්සේ අධ්‍යයනය කරලා අධ්‍යයනයක් කරලා බලන්න සමහරට ඔබට අනාගතයේ සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක හීනෙන් පේන්නේ. ඔබට වෙන අයහපතක් හෝ යහපතක් වෙන්න පුළුවන් නිතරම පේනවා නම් ඒක පොඩ්ඩක් හිතලා බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ වගේම තමයි දැන් මම හිතන්නේ ඊළඟ ගැටලුව අපිට බොහොම පොදු ගැටලුවක් ස්වාමීන් වහන්සේ මොකද දැන් මේ තරගකාරී ජීවන රටාවත් එක්ක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගොඩාක් දෙනෙක්ට නිදා ගන්න තියෙන කාලේ ඒ වගේම අඩු වෙලා තියෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. මේ නිසා ස්වාමීන් වහන්සේ ගොඩක් අයට නිින්ද යන්නේ නැති ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ හීනයක් දකින්නවත් මිනිස්සුන්ට නිදා ගන්න වෙලාවක් නැති වෙලා තියෙනවා. සමහරවිට ඒ තියෙන උද්වේග කර ගතිය නිසා නිින්ද යන්නේ නැහැ. මට මෙතනදී මතක් වෙන ස්වාමීන් වහන්සේ මේ මම අහලා තියෙන විදිහට දුටුගැමුණු අපගේ මහරජුරුවොත් යුද්ධයෙන් පස්සේ නිදාගන්න බැරුව මාසයක් ඉන්නකොට අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එකතු වෙලා යම්කිසි පිරිත් දේශනාවක් සිදු කළා කියලා කියන නිින්ද යන්න. ඉතින් මේ නිින්ද නොයාමේ ගැටලුවට අපිට යම්කිසි පිළියමක් පිළිතුරක් තියෙනවද මේ බුද්ධ ධර්ම තුල? කියන මානසික ආතතියක් කියන්නේ හීනයක් දකින්නවත් වෙලක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට නිදා ගන්නවා කියන එකනේ අපේ මිනිස්සු සැපයක් ලබනවා කියලා හිතන්නේ. පොඩ්ඩක් නිදා ගන්න ඕනේ, පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕනේ කියලා තමයි අපි නිින්දට යන්නේ. ඉතින් ඒ නිදහසත් නෑ අපිට කියන්නේ තරංකාරී ආර්ථික රටාව ජීවන රටාව අපිට ඒකෙන් නිදහස් වෙන්නත් අමාරුයි. ඉතින් ඒකට හොඳම පිළියම තමයි ඔබ නිින්දට යන්න කලින් මූණ අතපය හොඳට හොදගෙන ටිකක් වෙලා පොඩ්ඩක් හිත සංසුන් කරගන්න බලන්න. يعني හිත සංසුන් කරගන්න කියලා කියන්නේ මේ අඩුමතරමේ මම නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා කියලාවත් හිතන්න පුළුවන් නම් ඒ දැන් අපි එක බොජ්ජංගත් එක්ක කතා කරන්න ඕනේ. සමහර වෙලාවට අපේ හිත වේගෙන් වැඩ කරනවා නම් ඒ වගේ වෙලාවට මානසිකාර නොකළ යුතුයි. නිින්ද යන්නේ නැත්නම් ඔහි හිත දිහා බලාගෙන හිතට යන්න දෙන්න. ඔබ හිතත් එක්ක ඔට්ටු වෙන්න එපා. අපි ඔන්න ඔබ නිදි යහනට යනවා. නිදි යහනට ගියපස්සේ ඒකේව කල්පනා වෙනවා ඉවරයක් නැහැ. මොකක්ද මේක මොනවද මට නිදා ගන්න නැහැ. එහෙම හිතන්න හිතේ උද්දච්චය වැඩි වෙනවා. ඒ හිත විසිරෙන ස්වභාවය වැඩි වෙනවා. එතකොට ඔබ කරන්න ඕනේ නිදහසේ ඉදිහා බලා ඉන්න ඕනේ. එන සිතවිලි දිහා නිදහසේ ඔහි බලා ඉන්න. ඇඟ රිලැක්ස් කරගන්නවා.
හිත රිලැක්ස් කරගෙන ඒ හිත දිහා බලාගෙන හිතට යන්න දෙනවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් පොඩ්ඩක් නිින්ද යන්නේ නැත්නම් ඊට පස්සේ පොඩ්ඩක් නිින්ද මොකුත්ම කල්පනා කරන්නද පොඩ්ඩක් එහාට මෙහාට පොඩ්ඩක් ඇවිදලා නිදා ගන්න. කියන්නේ සක්මන් කරනවා කියලා අපි කියන්නේ. ඒක භාවනාවක් විදිහටම නෙවෙයි පොඩ්ඩක් විනාඩි 5ක් විතර පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදලා මුකුත්ම හිතන්නේ අරකට එක්ක හැප්පෙන්න හොඳට. අනේ මට නිින්දියන්නේ නෑ කියනකොට ඒක මනසට ග්‍රහණය වෙලා නිින්ද නොවන තත්ත්වයට වෙන්න පුළුවන්. ඊට පස්සේ නිදා ගන්න නැති වුණාට පස්සේ ශරීරය උෂ්ණ වෙනවා. ශරීරයේ උෂ්ණ වීමත් එක්ක දහදිය දානවා වැඩි, ඊළඟට ස්ට්‍රෙස් එක තවත් වැඩි වෙනවා. හීට් එක වැඩි වෙනවා වගේ තමයි එතකොට වෙන්නේ. ඒ නිසා මං හිතන්නේ අඩුම තරමින් පැය 5කවත් 4කවත් නිින්දක් මිනිස්සුෙකුට ඕන. ඒ කියන්නේ හොඳට භාවනා කරන කෙනෙකුට නම් සාමාන්‍යයෙන් පැය 4 ප්‍රමාණවත්. නමුත් ඉතින් වෛද්‍ය විද්‍යාව කියන්නේ පැය 6ක්වත් ඕන කියලා මං හිතන 6ක් හෝ 7ක්. නමුත් මේ හිත අපිරිසිදු කෙනෙකුට හිත හොඳටම පිරිසිදු කෙනෙකුට පැය 4කුත් ඇති. මොකද බුද්ධ කාලේ රහතන් වහන්සේලා නිදා ගන්න නැතුවත් හිටිය බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙන පැය 2කට ආසන්න ප්‍රමාණයක් සතුටුණා කියලා. ඉතින් ඒ නිසා නිදා ගන්න වෙලාව අර කඩින් කඩ නිින්ද යනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. එක දිගට නිින්ද යන්න තියෙන්න ඕනේ. නිින්ද යන්නේ නැත්නම් ඔබට මං කිව්වා අර වගේ දේවල් ටිකක් ඊළඟට ඔබ පුළුවන් නම් ඔබ දන්න බෞද්ධ ගීතයක් අහන්න පුළුවන්. නිින්ද යනකම් පොඩ්ඩක් විනාඩි 5ක් විතර ප්ලේ වෙන්න දාලා ඒක එහෙම ඕෆ් වෙලා යන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් අර මං කිව්වාගේ සක්මන් කරන්න. ඊළඟ නිදහසේ ඔහේ හිතට යන්න දීලා බලාගෙන ඉන්න. නැත්නම් හුස්ම දිහා බලාගෙන. එහෙම නැත්නම් නිදහසේ මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා නිකන් නිදහසේ හිතන ඒ මෛත්‍රියත් එක්කම නින්දට. මම හිතනවා මං ගොඩක්ම කීපයක් කිව්වා. ওই කීපයෙන් එකක් කරලා බලන්න. ඒක හරියන්නේ නැත්නම් ඊළඟ එක කරන්න. ඒක හරියන්නේ නැත්නම් තව එකක් කරන්න. එහෙම කරන් යන්න මං හිතනවා එතකොට සාර්ථක වේවි කියලා. එහෙම අපේ ස්වාමීන් වහන්සේ තව කෙනෙක් ගැටලුවක් විමසනවා. මේකත් මම හිතන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලින් පිළිතුරක් දුන්නා. මේ ඒ කියන්නේ එයාට නිදා ගන්න කාලේදී ආ පිරිත් ශ්‍රවණය කරනවා. මේකේ ගැටලුවක් තියෙනවාද කියලා. ඒ කියන්නේ එළි වෙනකම මෙයා පිරිත් ශ්‍රවණය කරනවා. ඒකේ ගැටලුවක් තියෙනවාද කියලා තමයි විමසන්නේ. මේක නත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කිරීමක් ලබා දෙන්න ඔව් පුළුවන්. ඒ කියන්නේ දැන් අද පිටිට ස්ලීපින් සෝං එකක් වගේනේ. ඇලාම් ක්ලොක් එකක් වගේ. කියන්නේ පන්සලේ පිරිත් දානවා අපි දන්නවා 5යි වෙලාව. ඊළඟට නිින්ද යන්නේ නැතුව උනාට පස්සේ ඉතින් පිරිතක් දානවා. ඇත්තට මේ අර සින්දුවක් දානවා වගේ වැඩක් තමයි එතන වෙන්නේ. ඒ කියන්නේ පිරිත් දාන එක අකුසලයක් නෑ. නමුත් ඉතින් සින්දුවක් දානවට වඩා පිරිතක් දාගන්න එක හොඳයි. ඒක නිින්ද යනවා නම් කියන්නේ පිරිතට පුරුදු වෙලා හිත පුරුදු වෙලා. ඉතින් එළි වෙනකම් පිරිත් සජ්ජායනා වෙන එක හොඳයි. මොකද ඉතින් කියන්නේ ඒක මේ යන ස්වරය, ඒ කියන්නේ සමාජයට මොහු වෙන ස්වරය හරි ලයාන්විතයි. ඒ ලයාන්විත ස්වරයත් එක්ක අවට පරිසරයේ ඉතින් හරි ලස්සන වෙනවා. දැන් අපි ඇත්තටම පිරිත් දාලා තියෙන තැනක හරි ලස්සන ස්වභාවයක් තියෙනවනේ, හරි පිරිසිදු ස්වභාවය. ඒ කියන්නේ වාතාශ්‍රයට හොඳ තරංග පිට වෙනවා. හොඳ කිරණ පිට වෙනවත් එක්ක. ඉතින් ඒ නිසා ඒ පරිසරය හරි ප්‍රසන්න බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අර මහා හයියෙන් නෙවෙයි ඔබ දන්න ඔය ලස්සන සූත්‍ර කියන මහා කට්ටියක එකතු වෙලා හයියෙන් කෑ ගහන පිරිත් නෙවෙයි. ලයාන්විත සරයකින් යන පිරිතක් දාගන්නක ප්‍රශ්නයක් නෑ. ඒකේ තේරුමක් Taman දන්න ඕන ගැටලුවක් නෑ. හැබැයි නින්දට ගියාට පස්සේ අර පිරිතත් එක්ක ඔබ අනුවිතරක කරන්න ගියොත් එහෙම ඒ කියන්නේ අර යම් කෙනෙක් අපි හිතමු පිරිත දාලා සතපෙන්න ගිහලා ඒකත් එක්ක පිරිතත් එක්ක අනුවිතරක කරනවා. අනුවිතරක කරනවා කියලා කියන සමහරට ඒකත් එක්ක ඒක අදහස් මෙනෙහි කරන්න උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් වෙනකොට නින්ද යන්නේ එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා නිදහසේ අහගෙන ඉන්න පිරිත දිහා. එතකොටත් එහෙම නින්ද යනකොට මම හිතන්නේ ඒකත් හොඳ එකක් මගේ අතින් කියුනේ නෑ කලින් කියනකොට. ඒ නිසා ඒක එකතු කරපු එකට ගොඩක් අපි මේ පුණ්‍යානුමෝදනා කරනවා සහ ඒක අනිත්යට දැනගන්න ඉදිරිපත් කරේ එකත් හරි වටිනවා. ඒක පාපයක් නේ හොඳ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේක භාවනා යෝගියෙක් වෙන්න ඕනේ මේ ගැටලුව ඉදිරිපත් කරලා තියෙන්නේ. හීනෙන් බය වෙන කෙනෙක්ට මරණ සතිය භාවනාව ප්‍රගුණ කිරීම යම්කිසි ගැටලුවක් තිබෙනවාද කියලා අපි ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා. මේ ගැන අපිට පොදුවේ කතා කරන්න පුළුවන් වේද අපි ස්වාමීන් වහන්සේ? කතා කරමු. ඒ කියන්නේ දැන් මරණ සතිය කියලා කියන්නේ තමන් මැරෙනව බව සිහි කරන එක. හැබැයි මේ මරණව බව සිහි කරනවා කියලා කියන්නේ දැන් ඔබ මේ ඒ සාකච්ඡාවට ඔබ සම්බන්ධ වෙන්නේ නැහැ මං හිතන්නේ. දැන් අපි මම වෙනම සාකච්ඡාවක් කරද්දී එක්කෙනෙක් කිව්වා මාත් එක්ක ස්වාමීන් වහන්සේ මම මේ පිළිකාවක් හැදිලා තිබිච්ච ලෙඩෙක්. ඊට පස්සේ මගේ පිළිකාව සනීප වුණා. ඒ වුණාට මම මරණ සතිය දැන් මැරෙනවා කියලාද මට දැන් හිතෙනවා කවුරු හරි මන් දිහා බලා ඉන්නවත් දන්නේ නැහැ මම මැරෙයිද දන්නේ නැහැ.
ගැන ඕනවට වඩා ඒක ගැන හිතලා දැන් භාග්‍යතුන් වහන්සේ මරණානුස්සතිය වර්ණනා කළා භාග්‍යතුන් වහන්සේ කැලේට වැඩම කරනවා ආනන්ද මං කැමති ටික කාලයක් මේ විවේකයෙන් ඉන්න පිණ්ඩපාත එවන භික්ෂුවක් කර වෙන කවුරුත් එවන්න එපා භාග්‍යතුන් වහන්සේ එහෙම අවවාද අනුශාසනා කළ භාග්‍යතුන් වහන්සේ හුදේකලාව වැඩම කරන විවේකයේ සඳහා එතස කාලයක් ගිහිලා භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලා අර පිළිකුල වඩලා මරණානුස්සතියට පිළිකුල වඩලා පිළිකුල භාවනා මරණානුස්සතියේ පිළිකුල වඩලා මේ ශාරීරියේ සෑහෙන පිළිකුල් දෙන් ඊට පස්සේ තමන්ම සමහර සීදි විහානි කරගන්නවා එහෙම නැත්නම් තව කෙනෙක් ළඟට මිගලන්ඩ කියලා කෙනෙක් හිටියේ එයා ළඟට ගිහිල්ලා ජීවිතේ විනාශ කරගන්නවා සිවුරු පිරිකර දෙගෙන මාව මරන්න කියලා. ඒතකොට අර කෙනා පුරුදු වෙලා හිටියා. එයාට මාර්ගපාක්ෂික දෙවි කෙනෙක් උදව් කරා. මෙයා දැන් කෙනෙක් දෙන්නෙක් මරලා කීප දෙනෙක් මරලා කඩුව හොදන්න ගියාට පස්සේ කල්පනා නේ ඉතින් මම මේ සප්‍රමචාරින් අහසලා මැරුණ එක නරකයි. ඒතකොට එයා මාර්ගපාක්ෂික දෙවි කෙනෙක් පෙනී ඉඳලා කියනවා ඔබ කරන්නේ කුසලයක්. නිවන් දකින්න බැරි අයට නිවන් දකින්න පාර පෙන්නනවා. ඒ නිසා නිවන්ටපත් කරවනවා. එනිසා ඔක දිගටම කරගෙන යන්න කියලා. මේ ඕමඩ මිනිස්සු මොකද කරේ? අර භික්ෂුන් වහන්සේලා මරාගෙන යන්න පටන් ගත්තා. එක දවසට එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 20ක් 30ක් 60ක් දක්වා සමහර අවස්ථාවල ඝාතනය ලක් කළා. ඒ කියන්නේ කෙසුව කැමැත්තෙන්. ගෙනර ඕනවට වඩා පිළිකුල පුරුදු කරන එක වැරදියට. ඒ කියන්නේ අපි පිළිකුල හෝ මරණානුස්සතිය හෝ වඩන්න අපි බලන්නේ ඇයි අපි මරණානුස්සතිය වඩන්නේ? ජීවිත ආශාව නැති කරගන්න. ජීවිතයේ තියෙන කැමැත්ත අඩු කරගන්න. ඒකට මිසක් බය වෙන්න නෙවෙයි. ඒ නිසා යම් කෙනෙක් සිහිනෙන් බිය වෙනවා නම් ඒවක් කෙනෙක් මරණානුස්සතිය වඩනවද නැද්ද කියන එක නෙවෙයි අපි හොයන්න ඕනේ. හීනෙන් බය වෙන්න හේතුව මොකද්ද? අන්නේ හේතුව නැති කරගන්න ඕනේ. ඕනින් භාවනාවක් අපි වඩන්නේ හිත පිරිසුදු කරගන්න මිසක් වෙන දෙයකට නෙවෙයි. දැන් සමහර මට හම්බෙලා තිනු සමහර අම්මලා ස්වාමීන් වහන්සේ මම මගේ කටේ තියෙන සෙම එළියට අරගෙන මේ සෙම මේකයි කියලා දැන් මට ආහාර ගන්නත් බෑ මට වමනෙන් දෙනවා. එහෙම නෑ බුදුදහමේ. දැන් අද උදේ මං දානශාලාවට වැඩ වෙලාවේ මට එක මහත්මයෙක් මතක් කරා දැන් මම පාත්‍රයට දානි ටික බෙදනකොට ස්වාමීන් වහන්සේ සමහර හාමුදුරුවෝ වතුර දාලා නේද ගන්නෙ කියලා. ඒ කියන්නේ ඉස්සර කාලේ එහෙම මං කිව්වා බුදුහාමුදුරන් අපිට එහෙම කියලා නෑ. ඒ පසු කාලේ එකතු වෙච්ච මත කියලා. ඒ කියන්නේ ප්‍රණීත දේ දුන්නම තමයි හොඳ ප්‍රණීත ආහාර පාන ටික ගන්නමත් ඒකට බැඳෙන්නේ නැතුව. ලුණු නැතුව මොකද රහතන් වහන්සේ වුණත් බුදුරජාණන් වහන්සේට වෙනම තිබුණ ඉන්ද්‍රියක්. ඒ කියන්නේ අපිට බිස්කට් එකක් කෑවොත් නොදැනෙන රසක් භාග්‍යතුන් වහන්සේට දැනෙනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ඒ රසය ඒ තරමටම සංවේදී වෙන වෙනම ඉන්ද්‍රියක් තිබුණා. ඉතින් එතකොට පහෝත ජීව එහෙම දේවල් තිබුණා. ඉතින් එතකොට මේ භාවනා කිරීම තුළ තමන් හිර වෙනවා නම් තමුන් ඒක තුළ යම් ආකාරයක මානසික අසහනයකට ලක් වෙනවා නම් ඒක භාවනාව නෙවෙයි. ඒක හිත පුරුදු කිරීම එක මිත්‍යා දෘෂ්ටිකයි. ඒ දේ තුළ නිරත වීම තමුන්ගේ මරණය කරා යනවා. දැන් අර බලන්නකෝ බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්දි කී දෙනෙක් මැරුණාද? ඒ නිසා ඔබ ඕනවට වඩා මේක ග්‍රහණය කරන්න යන්න එපා. මොකද තදින් අල්ලගත්තොත් රිදෙනවා. ඒ නිසා බොරුලෙන් අල්ලගෙන තමන්ගේ වැඩේ කරගන්නකම් විතරක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණනි මම පහුර උපමා කොට දහම් දේශනා කරනවා. ගඟින් ඈතර වුණාට පස්සේ පහුර කරේ තියාගෙන යන කෙනෙක් ඒකට නියම සාධාරණය කරනවද? නැහැ ස්වාමීනි. එහෙනම් පහුර පැත්තකින් තියා යන කෙනා සාධාරණය කරනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මම මේ ධර්මයට අතහරින්න කියනවා නම් අධර්මයේ ගැන කවර කතාවද කියනවා. ඒ නිසා හීනෙන් බය වෙනවා නම් හොඳට මෙත්සිත පුරුදු කරන්න. මෛත්‍රිය පුරුදු කරන්න. එතකොට ඒ බයවීම අඩු වෙලා යනවා. මරණානුස්සතිය කියන එක දැන් ඔබට අපි තුමු ජීවත් වෙන්න දෙඩි කැමැත්තක් තියෙනවා. මන්නම් මැරෙන්නේ නැහැ මැරෙන කෙනෙක් නෙවෙයි. අන්න ඒ වගේ කෙනෙක් තමයි මරණානුස්සතිය වඩලා හිත උපේක්ෂාවට කියනවා. ඉතින් එහාට පුරුදු කරන්න ගියොත් එහෙම බය වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ හැමදේම නිට්ටයයි ස්ථිරයි කියලා දකින කෙනෙක්. ඒ කියන්නේ හැමදේම යාට පේන්නේ ස්ථිරයි කියලා. අන්න ඒ වගේ කෙනෙක් තමයි පිළිකුල පුරුදු කරනවා. මේ පිළිකුල පුරුදු කරනකොට එයාට මධ්‍යස්ථ භාවයටපත් වෙනවා. ඊට පස්සේ අන්න එතනින් එහාට ඕනකට වඩා පුරුදු කරන්න ගියොත් එහෙම අර කිව්වාගේ අනේ ඉතින් මේක මේ දෙතිස් කුණුපේකින් හැදිලා තියෙන්නේ මේක මහා ජරා ගොඩන්නේ මේක තීරුමක් නැහැ මේ ජීවත් වෙනවට වඩා හොඳයි මැරලා යන්නේ කියලා එතනටපත් වෙනවා. එතෙන්ටපත් වෙන්න නෙමෙයි තියෙන්නේ හිත සංසුන් කරගෙන මේ හිත අවබෝධ කරගන්නයි මේ සීල භාවනාවල් භාග්‍යවතුන් වහන්සේ අනුවදන වදාරලා තියෙන්නේ. එම අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට සිහින සම්බන්ධයෙන් නම් ඉදිරිපත් වෙලා තිබෙන ගැටලු දෙපණයි අපේ ස්වාමීන් වහන්සේ
කීප දෙනෙක් අහලා තියෙනවා මීට අදාළ නොමැති ගැටලු ඔබ වහන්සේ සමග පුද්ගලිකව කතා කරන්න පුළුවන්ද වගේ දේවල් ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න. ඔව්. ඒකට අර ඒගොල්ලන්ට WhatsApp link එක දාන්න. එතකොට ඒගොල්ලන්ට මේ group එකට හොට් මේ අපේ Telegram link එක දැම්මම ඒගොල්ලන්ට ඒ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. තව ස්වාමීන් වහන්සේ ගැටලුවක් යොමු වෙනවා සිහින දැකීම අවම කිරීමට ක්‍රමයක් තියෙනවද? මම භයංකාර හීන දකින්නට වඩා දකින හීන ඇත්ත වෙයි කියලා හිතෙනවා බය වෙනවා. අනිවාර්ය ස්වාමීන් වහන්සේ. ඔව් ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ දැන් සිහින දකින්න අඩු කරගන්නවට වඩා හොඳ වෙන හොඳ හීන දකින්න එක. දැන් සිහින නොදැක ඉන්නවට වඩා නොදකින්නව නම් ගොඩක් හොඳයිනේ. නමුත් ඉතින් නොදකින්න ක්‍රමයක් තියෙනවා. හීන දකින්න නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ය මාර්ගය පුරුදු කර අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න ඕනේ. එතනින් මෙයා හැමෝටම හීන පේනවා. ජීවිතේ එක දවසක් හරි හීනයක් පේනවා. ඒ කියන්නේ ඔබ රහත් වුණොත් අන්න එදායින් පස්සේ හීන පේන්නේ නෑ. අරහත්ත්වයේ සාක්ෂාත් කරන තාක්කල් හැමෝටම හීන පේනවා. ඉතින් මේ ඒ නිසා අපි නපාපකං සුපිනම් පස්සති කියන දැනට යන එක තමයි හොඳ මං හිතන්නේ. මෙත්සිත වගේ පුරුදු කරනවා නම් භයංකාර හීන දකින්නේ මම අර කිව්වා වගේම ඔබේ මේ ප්‍රകൃතියෙන් ඉන්න අවස්ථාව නින්දට පෙර ආතුව ජීවින කාලේ අන්නේ කාලය තුළ ඔබ හැසිරෙන දේ නින්දට බලපානවා. ඒ නිසා ඔබ හොඳට මෙත්සිතින් කාලය ගත කරනවා නම් ඔබ කවදාවත් නරක හීන දකින්නේ නැහැ. නරක හීන දැකලා බීටපත් වෙන්නේ නැහැ. එමෙ බීටපත් නරක හීනයක් දකිනවා නම් අනිවාර්යෙන් ඒක විපාකයක් තියෙනවා. මොකද ඒවක් කෙනෙක් නරක හීනයක් දකිනවා කියලා කියන බොහෝ දර අමනුෂ්‍යෙක් පෙන්වන්න වෙන්න පුළුවන්. නැත්නම් අනාගතයේ සිද්ධ වෙන දෙයක පෙර නිමිත්තක් බවට පත් වෙන්න පුළුවන්. නිසා මම හිතන්නේ ඒකට දෙන්න තියෙන උත්තරේ අර කලින් දීපු එකමයි. يعني මෙත්සිත පුරුදු කරන එක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ. එහෙනම් අපිට දැනට ඉදිරිපත් වෙලා තිබෙන සීන සම්බන්ධයෙන් තිබෙන ගැටලුව සමග අවසන්. එහෙනම් ස්වාමීන් අපසරයි අපිට පුළුවන් ද සාකච්ඡා කරන්න අපි ආදරය සම්බන්ධයෙන් කරන ලද විග්‍රහය තිය ඔබ වහන්සේට සාකච්ඡා කිරීමට කල් වෙලා මදි වූ ගැටලු කිහිපයක් තිබුණා. ඔබ වහන්සේට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන්න අපේ ස්වාමීන් වහන්සේ පුළුවන් වේවිද මේ වෙලාවේ? ඔව් ඒ ගැටලු ටික තියෙනවද කොහොමද නැත්නම් ගැටලු ටික බලන්න වෙනවද අපහු? ස්වාමීන් වහන්සේ එකන ගැටලුවක් පිරිපත් කරලා තිබ්බා මහිතනේ ගැහනුලමෙක් තමයි මේ ගැටලු ඉදිරිපත් කළ තියෙන කෙනෙක් එයාට ආදරේ බව දැනගෙන ඉන්නවා එයාට එයාට ආදරේ නොකරින් එක පවක්ද කියලා සංස ගැටලුවක් කියලා තිබ්බා. ඔව් මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් Tamanට ආදරය කරනවා. නමුත් අපි අනිත් කෙනාට ආදරය කරන්නේ නැහැ. එයා ආදරය කරනවා කියලා. ඒක පාපයක් වුණොත් එහෙම දැන් ජනපද කල්ලානේ කැමති නන්ද කුමාරයාට නන්දහාමුදුරුවන්ට. ඉතින් එතකොට නන්දහාමුදුරුව ආදරය කළානේ. ඉතින් එතකොට අරහත්ත්වයේ කරා යනකොට ඒ ආදරය අත්හරින්න වෙනවා. එතකොට ඒක Tamanට පාපයක් වෙන මොකද තමන්ගේ නිර්මාණකාරයා තමන්ගේ ඉදිරි ගමන මේ කොහොමද යන්නේ කියන එක තීරණය කරන්නේ තමන්. මොකද තමන් යම් අකුසලයක් හෝ කුසලයක් කරොත් ඒක විපාක විඳින්නේ තමන්. තමන්ට තව කෙනෙක් ආදරය කරපු පමණින් අපි යාට ආදරය කරන්න ඕනේ නැහැ. මොකද අපේ ගමනේ වෙනස්. දැන් අපි වැටුවොත් එහෙම බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයන් වහන්සේට යශෝදර ආදරේ කැමති. නමුත් භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වවදී යශෝදර අත්හැරලා යනවා විමුක්තිය හොයාගෙන. ඉතින් එතකොට ඒ ආදරේ අත්හරින්න සිද්ධ වෙනවා. මොකද තමන්ගේ ගමන යනකොට දැන් මැරෙන කෙනෙක් මරණයටපත් වෙනකොට තමන්ගේ සමීපතෙන් අත්හරින්න වෙනවා. ඒ නිසා තව කෙනෙක් අපිට ආදරෙයි කියලා එයාට ආදරය කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ ගමනට ජීවන ගමනට උපකාරයක් පිණිසයි අපි ආදරය තෝරගන්නේ. ඒ කියන්නේ විවාහයක් සිද්ධ කරගෙන ජීවිතය සාර්ථක කරගන්නේ. එහෙම නැතුව තව කෙනෙක් මත අපි කිසි විටකත් අපි ඩිෆෙන්ඩ් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ එයා මත අපි යැපෙන්න හොඳ නැහැ. එයා අපිට ආදරේ ඒක වෙනම කතාවද මම හිතන්නේ පාසල් ප්‍රේමයක් වෙන්නේ නැති උතන කියන ඇත සමහර නැත්නම් මේ කැම්පස් එකේ හරි මොකක් කරේ හිම වෙන්නේ නැති. ඒ කියන්නේ එයා ආදරේ වෙන්න පුළුවන්. නමුත් මට මගේ ගමනක් යන්න තියෙනවා නම් ඒක අපිට කරන්න දෙයක් නෑ. දැන් සමහර විට වික්ෂුන් වහන්සේලාට සමහර විට යම් ආකාරයක ආදර කතා ආදරේ කරන යම් අය ඉන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ නිසා භික්ෂුව සිවුරු ඇරලා ගිහි වෙනවා නම් එතකොට භික්ෂු භූමිකාවෙන් නිරපෙනවා. ඉතින් ඒ නිසා ඒක අනුමත කරන්න බෑ. එයා මුළු ලෝකයක් ඔබට ආදරේ කරත් ඔබට ගමනක් යන්න තියෙනවා නම් ඒ ආදරයට වඩා ඔබේ ගමන යන එක තමයි වැදගත් වෙන්නේ.
එහෙම සංස ඒ වගේම බොහොම හොඳ ටිකක් හැබැයි මේක ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන මාතෘකා දීලා මට සංස හිතෙනවා මේ එක්කෙනෙක් අහලා තියෙනවා විවාහයට පෙර සිදුවන ලිංගික සම්බන්ධතා කාමීසු මිච්ඡාචාරා සික්කපදය කැඩීමට හේතුවක් වෙනවද කියලා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා සංස. මේ ගැන අපි විවෘත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද අපිට සංස? පුළුවන් අපි කතා කරමු. මේ ඒ කියන්නේ දැන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම කියන එක බැලුවට පස්සේ අපිට කෙලින්ම කතා කරන්න වෙන්නේ විවාහයෙන් පසු තමයි ලිංගික සම්බන්ධතා පවත්වන්න ඕන. එතනින් මෙහා ලිංගික සම්බන්ධතා පවත්වන එක සුදුසු නෑ, අනුමත නෑ. ඒක කිරීම තුළ අර සාමාන්‍යයෙන් අගයකුත් නැති වෙන එක පැත්තකින් බිරිඳට තියෙන ආදරය අඩු වෙනවා, සෙනෙහස අඩු වෙනවා. ඒ වගේම තමයි යම් ආකාරයකට එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ගැන පසුතැවෙන එක තේරුමක් නැහැ. මොකද පසුතැවුණා කියලා ඒ දේවල් හරියන්නේ නැහැ. ඒ නිසා මම එහෙම දෙයක් කළා. සමහරට අපි දැන් විවාහය කියන එක අද කාලේ සම්මත කරනවානේ. ඒ කියන්නේ කොලේක ලියලා. නමුත් බුද්ධ කාලේ එහෙම නැහැ. බුද්ධ කාලේ කොළවල ලියලා සම්මත කරේ නෑ. තමන් කැමති කාන්තාව ඒ මව් පාර්ශ්වයෙන් සහ පිය පාර්ශ්වයෙන් අහලා තමන්ගේ නිවසට කැඳාගෙන ආපු එක තමයි කරේ. ඒක තමයි සදාචාර සම්පන්න වෙන්නේ. ඉතින් නිසා යම් ආකාරයකට ස්ත්‍රියක් එත පුරුෂයෙක් කරන මම මේක ගැඹුරට කතා කරන්න ඕනේ. දැන් ඔබතුමා කිව්වාගේ මේක ටිකක් අර ගැඹුරින් කතා කරන්න ඕන. නමුත් මම ඒකට සරල උත්තරයක් දෙන්නම්. මෙන්න මේ විදිහට අපි විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වෙන එක ඔබට යහපත පිණිස පවතින්නේ නැහැ. ආදරය කියන්නේ ලිංගිකත්වේ නෙවෙයි. ලිංගිකව හැසිරෙන්නේ අපි දරුවෙක් පිළිසිඳ ගන්නට. ඒ කියන්නේ දරුවෙක් හදා ගන්නට. එතෙන්දී යම් ආකාරයක තෘප්තියක් තියෙනවා. ඒ කියන්නේ සතුටක් තියෙනවා. මොකද මේ ලෝකේ පැවැත්ම පිණිසනේ මේ ඉන්ද්‍රිය පද්ධතිය හැදිලා තියෙන්නේ. හැවත්ම පිණිසනේ අපි ඒකේ තියෙන ආත්ම ශක්තිය අයින් කරන්නේ. ඉතින් ඒ නිසා දරුවෙක් පිළිසිඳ ගන්න ආකාරයකට යම් කෙනෙක් හැසිරෙනවා නම් ඒ ලිංගිකත් එච්චර හොඳ නෑ. එහෙනම් මං කියන අතින් අල්ලන්නේ ඒ දේවල් නෙවෙයි මම මෙතන කතා කරන්නේ. ඒ විදිහට යන්නේ. ඉතින් ඒ නිසා හොඳම දේ විවාහයට පෙර ලිංගික ඇසුරක් පවත්තන්න නැතුව ඉන්න එක. එහෙන් පවත්තන එක අර අපි උදාහරණයකින් කිව්වොත් එහෙම අර ඒක සම්මත වෙන්න කලින් ඒ කියන්නේ අර බර්ත්ඩේ එකේ මේ උත්සවයට කලින් කේක් එක කැපුවා වගේ වැඩක්. ඒ නිසා මේ එහෙම වුණාට පස්සේ ඒක රසයකුත් නැති වෙනවා, අගයකුත් නැති වෙනවා. ඒ නිසා ඒදී සිද්ධ නොකර ඉන්න එක හොඳ. මං හිතන්නේ ඔය ප්‍රශ්න ඉදිරිපත් කරා හොයි අදාළ වෙන පිළිතුර අදාළ වෙන එක්කෙනා මෙහෙම හිතුවොත් එහෙම ඒ කියන්නේ මගේ අතින් අපි එහෙම එකතු වුණා. එතකොට ඒක පවුද අපිට ඒකට විපාක හම්බෙයිද? අතීතයේ කිවිලි කරයි. ඒක නේ අපිට කතා කරලා වැඩක් නැහැ. මොකද ඒ ගැන හිතන්න ඔබ දැන් ඒක හිතන්න ඔබේ අකුසලයට බලවත් වෙනවා. අකුසලයක් වෙලා තියෙනවා නම්. ඒකනේ අපි කියන්නේ කරපු පින් සිහි කරන්න කියලා. ඒතර කුසලයේ බලවත් වෙනවා වගේම කරපු නරක හෝ අයහපත් දේ සිහි කරන සිකන අකුසලයේ බලවත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටියන අම්බපාලි කියලා ගණිකාව එයා ඔහොම නෙවෙයිනේ. එයා ගණිකාවක්නේ. කොච්චර වැරදි දේවල් කරන්නේ නැද්ද? ඊළඟ වෘත්තමේ වශයෙන් කොච්චර ආස්වාදයක් ලබන්නේ නැද්ද? එක පිරිමියෙක්ගේ නෙවෙයි පිරිමි 10 ගානකින්. නමුත් එයාටත් මේ ශාසනේ පිරිනිවන් පාන්න පුළුවන් වුණා. ඊළඟට සමහර බැලුත් අඟුලිමාල වගේ චරිත. ඒ කියන්නේ මිනිස්සු 10 ගානක් මැරුවා. ඒ තරම් නරක කරපු කවුරුත් මෙතන නැතුව ඇති. ඒ නිසා මම හිතන්නේ අපි කරපු වැරද්ද අපිට තේරුම් ගියා නම් ඒක තමයි නැගිටින්න පටන් ගන්න තැන. වැරද්ද වශයෙන් දකිනවා නම් ඒක ආර්ය විනෙහි වැඩිමක් විදිහටයි සලකන්නේ. ඒ නිසා එහෙම වැරද්දක් කළා තියෙනවා මගේ අතින් වැරද්දක් වුණා. නැවත මම ඒ වැරද්ද සිද්ධ කරන්නේ නැහැ. මම මගේ ජීවිතේ සාර්ථක කරගන්නවා කියලා මූලික අඩිය තියන්න පටන් ගන්න. එතනින් එහාට හරියට වලාකුළෙන් මිදිච්ච හඳක් වගේ ඔබ බබලන්න පටන් ගන්න. අපි අහස දිහා බලපුවම එකපාරට හඳ තියෙනවට වඩා වලාකුළු ටිකක් අතරින් හඳ එනකොට තමයි ලස්සන වෙන්නේ. එවැනි ලස්සන ජීවිතයක් ගත කරන්න අපට ශක්තිය ලැබේවා කියලාම ආශිර්වාද කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අද කාල වේලාවත් ඉක්මනින්ද මම කැමති අවසන් ගැටලුව විදිහට මේ ගැටලුව ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා ස්වයං ඉන්ධනයේදීම යම්කිසි පවක්ත එකින් යම්කිසි අකුසලයක් සිද්ධ වෙනවද කියලා මේ කාරණේ සම්බන්ධයෙන් අපේ ගැටලුවක් ඉදිරිපත් වුණා තරුණ පුතණුවක්ගේ. අපිට මේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්. ඔය කතා කරමු. මෙහෙම දැන් මම කෙලින්ම කියන්නේ ස්වයං විද්‍යාවේ අකුසලයක්ද කුසලයක්ද කියනකට වඩා ඒ කියන්නේ රාගය, දේශය, මෝහය මූලික කරගෙන යමක් හටන් ගන්නේ ඒක අකුසලයක් බවට පරිවර්තනය වෙන එක අමතෙන් කියන්න අදාළ නැහැ. ඒ කියන්නේ දැන් අපි ගිහි ජීවිතය බැලුවට පස්සේ ගිහි ජීවිතේ කසාද බැන්දට පස්සේ ස්වයං විද්‍යාවේ නොකලට බිරිඳ සහ ස්වාමියෙක් විදිහට එක්කාසු වෙනවනේ.
ඒකාසු වෙන්නේ toy රාගයෙන්නේ. ඒතර ස්වයං වින්දනය කරන්නේ තේ රාගයෙන්ම තමයි. එතකොට සමාජයේ ඉස්සරහ අකුසලයක් නොවුනත් අපි කල්පනා කරන්න ඕන දේ තමයි මොකක්ද? ස්වයං වින්දනයේ යෙදීම තුළ අපිට හිම් වෙන අහිතකර ප්‍රතිඵල මොනවද? ඒ දේ යෙදීම තුළ මුළු ශක්තියම අපේ නැති වෙනවා. දැන් මම කතා කරන්න අපි කතා කරන්න ඕන. ඕ හංගල කතා කරලා වැඩක් නැහැ. ඍජුව කතා කරන්න. එහෙම වුණාම තමයි මේ දේවල් අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ. අපි පාපයට විලිබි ඇති කරගන්න ඕනේ. හැබැයි අවබෝධයෙන්, අනවබෝධයෙන් නෙවෙයි. අපි දන්නවා අපි ගන්න ආහාරات එක්ක මම කිව්ව ඔබට උෂ්ණාධික ආහාර ගත්තොත් එහෙම ඒ කියන්නේ යම් ආකාරයකට මඤ්ඤොක්කා, දෙල්, ඒ වගේම කුරක්කන් කැඳ, ඒ වගේ ඕජාව වැඩෙන ආහාර ගත්තොත් ස්වංවින්දනය කරන්න සිතුවිලි පහළ වෙනවා. මම අර කිව්වා අල වර්ගයක් ගැන එහෙම. ඊ අල වර්ග ගත්තම සමහරට කැඳ වර්ග මම ඒවා නම් කියන්නේ එච්චර හොඳ නෑ. නම් කියන එක මොකද ඊට පස්සේ ඒක රාගයට උල්පන්දම් දුන්න වෙනවා. ඉතින් මේ යම් කැඳ වර්ග තියෙනවා. ඒ කැඳ වර්ග මේ දේවල් ගත්තට පස්සේ රාගය ඉස්මතු වෙනවා වැඩි. මොකද ධාතු ශක්තිය වැඩි වෙන්න නිසා. එතකොට මේවා ශරීරයෙන් බැහැර කරන්න ඕනේ. බැහැර කරන්න අපි දන්න එකම උපක්‍රමය තමයි රාගය සිතුවිල්ලක් ඇති කරගෙන ඒ ඔස්සේ මේ ශරීරයෙන් මේ ධාතු බැහැර කරන එක. ඉතින් ඒ නිසා සත්‍ය ස්වභාවය පෙළඹෙනවා තනියෙන් වින්දනයක් ලබන්නට. බිනිදක් නැත්තම්, ස්වාමියෙක් නැත්තම්. එතකොට එතෙන්දී අපිට වෙන අනිත් පැත්තෙන් වෙන හානිය අකුසලේ පාපේ අපි පැත්තකින් තියමු. ඒක අපි පස්සේ විසඳගමු. එකක් තමයි මේ ශුක්‍ර ධාතුව මුළු ශරීරයෙන් පිහිටලා තියෙනවා. ඔක වෛද්‍ය විද්‍යාව කියන්නේ ඒ කියන්නේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල විතරයි කියලා. නමුත් ප්‍රායෝගිකව අපි ඒක දන්නවා. මේ අපි උපදේශ කරන වික්ෂුන් වහන්සේලා අපිට ඒක කියලා තියෙනවා. මුළු ඇඟම පණ නැති වෙනවා. ඔබ දන්නවනේ එවැනි ක්‍රියාවලියක් වුණාම මුළු ශරීරයම අඩපණ වෙනවා. එතකොට දැන් මම මේක විස්තර කරන්නම්. ඒ අපේ එක ස්වාමීන් වහන්සේ නමක් මාත් එක්ක කියපු කතාවක්. උන්වහන්සේ පැම්පහස වෙන අවස්ථාවක යම් ආකාරයකට ලිංගික අවයවයකට ජලයේ වැටීමත් එක්ක ශුක්‍ර ධාතුව පිට වෙනවා. පිට වෙනකොට හිස් මුදුනේ ඉඳන් හූරගෙන ඇවිල්ලා තමයි පිට වෙලා වගේ දැනලා තියෙන්නේ. ඊට උන්වහන්සේ නිදිහන ඉන්නකොට එක දවසක් රාත්‍රියෙන් ධාතු පිට වෙනවා. දැන් සාමාන්‍යයෙන් ප්‍රകൃතියෙන් ධාතු පිට නොකරන අයගේ හීනෙන් ධාතු පිට වෙන්න පුළුවන්. ඒ සිහිනෙන් ධාතු පිට වෙන්නේත් අර රාගික සිතුවිල්ලක් හටගෙනම තමයි. ඉතින් එතකොට ඒ අවස්ථාවේදීත් උන්වහන්සේට දැනලා තියෙනවා මහපට ඇඟිලි දැන් කකුලේ මහපට ඇඟිල්ලේ ඉඳන් උඩට අරගෙන ඇවිල්ලා තමයි පිට වෙලා තියෙන්නේ. එතකොට මේ ශුක්‍ර ධාතුව කියන එක මුළු ශරීරයේ පුරාම පිහිටලා පවතිනවා. ඔබ දන්නවා ඇති කැලෑවල ඉන්න භික්ෂුන් වහන්සේලාගේ පැහැ වෙනස්. ඒ කියන්නේ ආරණ්‍යගත භික්ෂුන් වහන්සේලාගේ සහ ගුණදහම් පුරන මේ ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාගේ පැහැ වෙනස්. ඒ පැහැ වෙනස් වෙන්න ප්‍රධාන හේතුව තමයි ධාතු පිට නොකරන එක. ධාතු පිට කරන එක අවම වීම. ඒ අවම වීමත් එක්ක මොකද වෙන්නේ? ওই ශුක්‍ර ධාතුව මත රඳා පවතිනවා ශාරීරික වර්ණය. ඒක රත්තරන් පාට වෙනවා. පැහැය වැඩි වෙනවා ශුක්‍ර ධාතුව පිට නොකර ඉන්නකොට. ඒ නිසා ඕක තමයි අපේ ලේබලින් අන්තිමටම හොඳටම ශක්තිමත්වම පවතින දේ. ඒ වගේම තමයි ඇවිදිනකොට දැන් අපිට නම් කොල්ලෙක් දැක්කට පස්සේ සංවේදනයේ යෙදෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් එයාගේ ලක්ෂණ වලින්. ඒ කියන්නේ දැන් ඔබ මේ දේවල් බලලා අනිත් අයට hina වෙන්න එපා. ඒ කියන්නේ බෙල්ල දිහා බැලුවට පස්සේ බෙල්ලේ යම් ආකාරයකට අස්ති පෑදිලා තියෙනවා නම් ඒ කියන්නේ එයාට මන්ද පෝෂණය නැත්තම් ආහාර පාන හොඳට හම්බෙනවා නම් එතකොට ඒ වගේ දේවල් දිනනට යනකොට ටකස් 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 ගාලා සද්ද එනවා. ඒ සද්ද එහෙන් අර අපේ අස්ති අතර තියෙනවනේ ධාතු ඒවත් එක තමයි හුරගෙන යන්නේ. අරගෙන එන්නේ. එතකොට ඒ අතර තියෙන ජෙල් එක වගේ. එතකොට ඒක නැති වෙනවා. ඊළඟට වයසට යනකොට නැගිටින්න ඉඳ ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අර ආතරයිටිස් කියන තත්ත්වයට එන්න බලනවා. ඊළඟට තව මතක ශක්තිය දුර්වල වෙනවා. එක පැත්තක මොකද රාගයේ හටගත්තොත් පපුව පිච්චිලා යනවනේ. ඒත් එක්කම ওই දේ සිද්ධ කිරීම තුළ ශරීරයේ තියෙන හොඳම ශක්තිය ගියාට පස්සේ ඒ හෝමෝන ටික අයින් වෙනවා. එතකොට අපිට මතක ශක්තිය දුර්වල වෙනවා එක පැත්තකින්. ඒ වගේම තමයි ඒ දේ නොකර සිටීම තුළ මතක ශක්තිය වර්ධනය කරගෙන අවශ්‍ය පහසුකම තියෙනවා. රාගය අඩුයි, දේශය අඩුයි, මෝහය අඩුයි. එතකොට ප්‍රඥාව වැඩි, පංච නීවරණ අඩුයි. මොකද දැන් ධාතු පිට කරන්න අනිවාර්යෙන් පංච නීවරණ එක්කනේ ඔක තියෙන්නේ. කියන්නේ කාමච්ඡන්ද කාමෙන් කෙරෙහි දැඩි ඇල්මක් තියෙනෝනේ. ස්ත්‍රියක් හෝ හිතින් මවා ගන්නට ඕනේ. කාන්තාවක් නම් පුරුෂයෙක් මවා ගන්නට ඕනේ. සංවාදයක නියැලෙන්නට ඕනේ. එහෙම නැතු වේදී සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට ওই දේවල් කිරීම තුළ රාග සිතුවිලි හට ගන්නවා. රාග සිතුවිලි හට ගැනීම තුළ කාමච්ඡන්දේ තීව්‍ර වෙනවා. ඊට පස්සේ
නිවන ආවරණය වෙනවා. ඒතර පංච නීවරණ වලින් හිත වැහෙනවා. පංච නීවරණ වලින් හිත වැහෙනාට පස්සේ පාඩම් මතක හිටින්නේ නැහැ. මතක ශක්තිය දුර්වල වෙනවා. අනික දැන් ඔය සංවිධනය කරන්නට පුංචි හෝ උදව්වක් දීපු ගමන් ඒක කරනකම් හිතට ස්පාසුවක් නැහැ. ඒක කරාට පස්සේ ආයෙ තව ඕන කියනවා. තව ඕනම තව පාරක් කරනවා. එහෙම කරන්න මේකට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ශාරීරියේ පණ නැති වෙනවා. හිතටත් ශක්තිය නැති වෙනවා. අන්තිමට දුර්වල මානසිකත්වයෙන් පෙළෙන කෙනෙක් බවට පත් වෙනවා. මම මේ කියන්නේ පාපයක්ද නැත්ද කියන එක මත නෙවෙයි. මම මේ කියන්නේ වර්තමානයේ අපිට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ උනේ අපි බුදුදහමට ගලපන්නේ. දැන් ඉතින් ප්‍රායෝගිකව ඔබට ඒක අයහපත පිණිස පවතිනවා නම් ආයෙත් ගලපන්න දෙයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ අපිට තරුණ කාලයේ සිටිට පහළ වෙනවා. ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපේ ඉතින් එහෙම දෙයක් වුණා. මම එහෙම කළා. පසුත වෙන්න එපා. මං ආයෙ එහෙම කරන්නේ. ආයෙ එහෙම කරන්නේ නැහැ කියනකොට අපිට කාලයක් ගිහලා ආයෙ කරන්න හිතෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ කරන්නේ නැහැ කිය හිතනවා. ඊට පස්සේ ආයෙත් එක දවසක් කරනවා. ආයෙ කරන්නේ. එහෙම අදිෂ්ඨාන කර ඉස්සරහට යන්න. තව ඔබට එහෙම රාග උස්සන්න වීගෙන එනවා නම් ඒ දේවල් කරන්නේ පරිසරයෙන් මිදෙන්න. ඔබ ගිහලා මොකක් හරි වෙන වැඩක් කරන්න. මහන්සි වෙන. ඇඟ මහන්සි කරන්න. ඇඟ මහන්සි කරාට පස්සේ දාස ශක්තිය හීන වෙනවා. දාස ශක්තිය හීන වුණාට පස්සේ ඒ ශක්තිය වැය වෙලා ඉවරයි. එතකොට අර ක්‍රියාවලිය ඕන නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ වරක් දෙවරක් කොච්චර අපිට ඒ කියන්නේ සංවිධානය කිරීමේ උවමනාව තිබුණත් ශාරීරිය පණ නැති වුණොත් අපිට ඒක කරන්න බෑනේ. වරක් දෙවරක් එදී සිද්ධ කරාට පස්සේ නැවත යෙදෙන්න බෑ. එකම වෙලාවක එකම කාලයක් අපිට යොදවන්න බෑ. මොකද ඇඟට පණ නැහැ. ඒ නිසා ඔබේ ශක්තිය ඔබගේ යහපත පිණිස යොදවන්න. ඔබ එක්සර්සයිස් ටිකක් කරන්න. එහෙම නැත්නම් ගිහිල්ලා කෙලින්ම ඒ වගේ වෙලාවක එන අඳුරු තැනකදී ඔබට ඔය හිතෙන්නේ. හැංගිලාද කරන්න හිතෙන්නේ. ඔබ එළියට බහින්න. එළියට බහැලා වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ කරන්න. ඊළඟට අවධානය වෙනස් කරන්න. යාළුවෙක් එක්ක කතා කරන්න. ධර්මයේ ටික ශ්‍රවණය කරන්න. ආදීනව මෙනෙහි කරන්න. විශේෂයෙන් රාගයේ ආදීනව මෙනෙහි කරන්න. මේක සුදුසු නෑ. මේක නරකයි. මගේ කයටත් අපහසුව පිණිස පවතිනවා. ඒ විදිහට මෙනෙහි කරන්න. එතකොට මම හිතනවා පාපයක්ද නරකක්ද කියන එකට ගිහිල්ලා විමසනවට වඩා මධ්‍යස්ථ මනසකේ මේ දේ ක්‍රීම තුල මට මේක යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද කියලා බලන්න. අනික ඕව දේවතාවරු බලාගෙන ඉන්නවා. ඔබට යම් උදව් කරන දෙවි කෙනෙක් කියනවනේ ඒගොල්ලෝ කලකිරෙනවා. අයියෝ මේ මිනිස්සේ මොකක්ද මේ කරගත්තේ? මේ කොච්චර හොඳ කෙනෙක්ද? මේ කොච්චර දේවල් කරන කෙනෙක්ද? මෙයා මොකද්ද මේ කරගත්තේ කියලා දෙවියෝ කලකිරෙනවා. කලකිරුණාට පස්සේ ඔබට යම් උදව් කරන අමනුෂ්‍යෙක් කෙනා උදව් කරන එක නවත්තනවා. ඔබට දඬුවම් දෙන්න පටන් ගන්නවා. ඒක නොපෙනෙන පැත්තෙන් ඒ කියන්නේ මොකද ඔබ ආරක්ෂා කරන්නයි ඒගොල්ලෝ උත්සාහවත් වෙන්නේ. ඒතර ඔබ අයහපත පිණිස පවතිනකොට ඒගොල්ලන්ගේ හිත රිදෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අකුසලයක් පාපයක් කියන තැනට ගිහිලා විනිශ්චය ගන්නවට වඩා වර්තමාන මොහොතේ ප්‍රායෝගිකව අපිට වෙන්නේ මොකද්ද කියන එක මත තීරණ ගන්න එක. ගෑන් ළමයි නම් මේ දේවල් නොකර සිටීම තුළ ලස්සන වෙනවා. පිරිමැනානුත් ලස්සන වෙනවා. මතක ශක්තිය වර්ධනය වෙනවා. එතකොට දෙයක් දිහා එකපාරක් බලපුව සැනින් එක මතක හිටින්න පටන් ගන්නවා. ඒ දේවල් තුළ ඔබ ලෝකේ ජය ගන්නට පටන් ගන්නවා. ওই පුංචි ආස්වාදයක් අපි ලබන්න උතන. ඒ පුංචි ආස්වාදේ ලබලා ඒ ශක්තිය හදාගන්න දින ගණනක් ආහාර ගන්න වෙනවා. ඊට වඩා හොඳ නැද්ද? ඒ පුංචි ආස්වාදයට යට නොවි, ඒකට වශී නොවි, ඒ දේ සිදු නොකර තමන්ගේ හිත ශක්තිමත් කරගෙන තමන් අනාගතයට වැඩදායි පුද්ගලෙක් බවට පත් වෙන එක. අනික අම්මා තාත්තා දැක්කොත් එහෙම අපිට කොයිතරම් ලැජ්ජයිද? ඒ නිසා මම කියන්නේ මෙතන අම්මා තාත්තලා ඉන්නවා නම් ඒවට නිග්‍රහ කරන්න එපා. දරුවත් එක්ක මම සාකච්ඡා කරන්න. අපි මේ දේවල් කතා නොකරපු හින්දා තමයි අපි මේ තරම් හානි වෙලා තියෙන්නේ. අපිට මේ තරම් පිරිහීමටපත් වෙලා තියෙන්නේ. අපි මේ දේවල් පිළිබඳව විවෘතව කතා නොකරන නිසා. මොකද අපිට මේ විවෘතව කතා කරන්න බුද්ධ කාලීන සමාජය තුළ බුදුහාමුදුරුවෝ නම් විවෘතව කතා කරා. මේ අද කාලේ තමයි මේ හාමුදුරුවෝ මේ විවෘතව කතා කරන්නේ. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහපුවාම බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්න පුළුවන් නම් විවෘතව ඒකට උත්තර දෙනවා. දැන් බුද්ධ ශාසනය ඔහොම සිද්ධියක් වුණා. අපිට ශික්ෂාපදයක් පනවලා තිනවා භාගතුන් වහන්සේ. එක් අවස්ථාවක එක භික්ෂුන් වහන්සේ නමක් මේ සංවින්දනය කරනවා. ඊට පස්සේ තව භික්ෂුන් වහන්සේ නමක් හරි කිට්ටු වෙලා කැත වෙලා වෙන මුඛ දානවා. මෙහෙම මට සංවින්දනය මට ගෙදර යන්න හිතනවා කාමුකසිතවිලි පහළ වෙනවා. එහෙම කිව්වට පස්සේ කියනවා එහෙනම් ඔබ මමත් සංවින්දනය කරනවා ඔබත් සංවින්දනය කරන එක ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ සංවින්දනය කරලා හරි සතුටින් ඉන්න. මොකද මේ වැඩේත් කරනවා අනිබිරප්තයක් ඇති වුණාට පස්සේ ඊට පස්සේ දැන් ඔබ ඉස්සර වගේ නෙවෙයි හරි සතුටින් ඉන්නේ. මොකක්ද හේතුව කියලා අහපුවම් කිව්වා මෙහෙමයි මේ මම ශාසනයේ නොයල්මක් ආවොත් රාගයක් ඇති වුණොත් සංවිධනය කරලා මේ ඉන්නවා අනිත් වෙලාවට ඉතින් කාලා බීලා හොඳට ඉන්නවා කියලා.
ඊට පස්සේ මේක භාග්‍යවතුන් වහන්සේ සැලකලා බුදුරජාණන් වහන්සේ හොඳටම දොස් කිව්වා. දොස් කියලා ශ්‍රද්ධාවන්තයෝ ආහාර දෙනවා. ඒ ආහාර දෙන දෑතින්ම ඔබ මේ ඒ ලිංගීන්ද්‍රයන් පිරිමැදලා ඔබ මේ තමන්ගේ ධාතු පිට කරනවාද කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවනවා. උපසම්පදා භික්ෂුවකට ඒ දේ කරොත් සංඝාතශේෂ ආපත්‍තියක් වෙනවා. සංඝාතශේෂ ආපත්‍තියක් කියලා කෙනෙක් ලේසියෙන් පියවන්න පුළුවන් ආපත්‍තියක් නෙවෙයි. ඒ වගේ අවතකට යම් භික්ෂුවක් පත් වුණොත් එහෙම ඒක හංගන්න නැතුව ගිහින් කියන්න ඕනේ සංඝයාට මම මෙහෙම වැරද්දකට පත් වුණා කියලා. ඒක හැංගුවොත් එහෙම අපි තුමු දවස් දෙකක් හැංගුවොත් එහෙම සංඝයාට කියන්න ඕනේ මම දවස් දෙකක් නෙවෙයි වැරද්දක් කළා හැංගුවා. මාව කොන් කළා තියන්න මට විනය කර්මයක් කරන්න කියලා. ඊට පස්සේ දවස් දෙකක් කොන් කළා තියෙන කොච්චර වැඩි හිටුණත් වඳින්නේ නැහැ. ගරුබෝ මන් දක්වන්නේ. ඊට පස්සේ ඒත් මදි සංඝයා 21 නමක් ළඟට. ඊට පස්සේ සංඝයා 4 නමක් ළඟට ඕනේ අර විනය කර්මය කරගන්න. ඊට පස්සේ මම මෙහෙම පිරිවෙස් වාසය කරා සංඝයාට ගරුබුහුමන් පිනිස අනිවාර්යෙන් දවස් 7ක් ඉන්න ඕනේ හැංගුවත් නැතත්. ඒ විදිහට දවස් 7ක් කොන් වෙලා ඉන්නවා. ඊට පස්සේ 21 නමක් භික්ෂුන් වහන්සේලා ඉස්සරහා කියන්නේ මම මෙහෙම වැරද්දක් කරා. මම ඒක හැංගුවා. හැංගුවපු දවස් ගානට මම දඬුවම් ලැබුවා. සංඝයාට ගරුබුහුමන් පිනිස මම දවස් 7ක් මෙහෙම හිටියා. මං ආයේ මෙවැනි වැරදි කරන්නේ නැහැ කියලා 21 නමක් ඉස්සරහා වැරද්ද කියලා ඒකට සමාව ආයචනා කරනවා. එතකොට සංඝයා විනේ ඒ කියන්නේ වාක්‍යය කියලා එයාව නිදහස් කරනවා. ඉතින් මේ වගේ වැඩ පිළිවෙල බුද්ධ ශාසනය තුල හදලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිකන් නෙවෙයි. මේකෙන් ලොකු අයහපත් ප්‍රතිඵලයක් එන්න නිසා. හැබැයි ඔබ බය වෙන්න එපා. දොස් හිතන්නට බුද්ධ ශාසනය නිවන් දකින්න බැරි වෙන්නේ එහෙම දෙයක් කරා කියලා. කියන්නේ ඒ වගේ දැඩි දඬුවමක් දීලා තියෙන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. ඒක අපිට අයහපත පිණිස පවතින නිසා අපිව හදාගන්න. ඒ නිසා ගිහි සමාජයට එවැනි දඬුවම් නැහැ. ගිහි සමාජයට සංහිඳනය කරා කියලා මේ ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ කියන්නේ කාමයේ හැසිරෙනකොට ඒ කියන්නේ භික්ෂුවට මේ කාන්තාවක් එක්ක හැසිරෙන්නත් අහනන්නේ. නමුත් තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමියාත් එක්ක එකට වාසය කිරීම ගැටලුවක් නැහැ නේ ගිහි ජීවිතේ. ඒතකොට මේ ගිහි ජීවිතේ විශාකා දරුවෝ හදනකොට රාගී නැතුව හැදුව වෙන්න බෑනේ. විශාකා ඒ දරුවෝ හදනකොට විරාගීව හදන්න බෑ. මොකද ඒ හෝමෝන ධාරාවන් පිටත් වෙන්න ඕනේ. දරුවෙක් කට ගන්න නම් භාග්‍යවතුන් වහන්සේ කියනවා මව සුදුසු අවස්ථාවේ ඉන්න ඕනේ. දෙන්න එකතු වෙන්න ඕනේ. විඥානයක බැස ගැනීමක් තියෙන්න ඕනේ. ගන්ධබ්බේක් පැමිණෙන්න ඕනේ කියන කාරණාවල්. ඒ නිසා මායාවක් තුල අපි ජීවත් වෙලා හරියන්නේ. අපි තුලින් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට ඇබ්බැහි වෙන එක වළක්වන්නට ඕනේ. ඒක ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ඒ දේ නොකර සිටීමේ ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. ඒකෙන් ගැලවෙන්න බැයි නම් නැගිටලා ගිහිල්ලා වෙන වැඩක් කරලා එන්න ඕනේ. එතකොට මේ දේවල් නැති වෙනවා. ඊළඟට නිතර ඕජාව අධික ආහාර ගන්න එක ටිකක් නවත්තන්න ඕනේ. මේ වගේ දෙයක් නිතර කරනවා නම් ඒ අය ඒ ආහාර ගන්න එක නවත්තන්නට ඕනේ. ඊට පස්සේ මම හිතනවා ටික දවසක් ගියාට පස්සේ අපිට නවත්ත ගන්න පුළුවන් ඒව මහ දේවල් නෙවෙයි. ඌට වඩා වැරදි කරපු මිනිස්සු මේ ශාසනේ නිවන් දැකලා තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ, එහෙනම් අපිට අවසරයි අද පුරා හෝරාවකුත් තවත් පැය භාගයක පමණ කාලයක් පුරාවට අපි මේ ධර්ම සාකච්ඡාව යෙදුණා අපගේ ගෞරවනීය බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේත් එක්ක. ඉතින් අපි ශ්‍රවණය කරන පින්වතුන්ට මතක් කර සිටිනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර WhatsApp සමූහය, Viber සමූහය, වගේම Telegram සමූහය අපි links මේ chat කොටසේ දාලා තියෙනවා. ඒ අනුසාරයෙන් අදාළ සමූහයන් වෙත යොමු වෙන්න. ඔබට ඇතිවන ගැටලු උන්වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙවැනි වූ විවෘත සංවාදයන් තුළදී අපිට ගැටලු සාකච්ඡා කරලා බුදුදහම ඇසුරෙන් ඔබට ඉදිරියදා ජීවිතයේදී මතුවෙන මුහුණ දෙන්න වෙන ගැටලු සම්බන්ධයෙන් ඔබට පිළිතුරු ලබා දීමට අපිට හැකියාවක් තිබෙනවා. ඉතින් බොහොමත්ම වටිනා අවස්ථාවක්. බොහොමයක් දෙනෙක් මෙවන් වූ ගැටලු නිරාකරණය කරගන්නේ කොහොමද කියලාවත් දන්නේ නැතුව ඉන්න මොහොතක ඔබ වාසනාවන්ත වෙලා තියෙන අපගේ ගෞරවනීය බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ සමග ඍජුවම මෙවැනි ගැටලු සාකච්ඡා කරමින් බුදුදහම ඇසුරෙන් මේවට පිළිතුරු සපයා ගන්න. ඉතින් ඔබගේ මේ සම්බන්ධයෙන් දැනුවත් නොවිච්ච යහළු විහිලියන් ඉන්නව නොවුන්ටත් කල්යාණ මිත්‍රත්වයේ දෑත දිගු කරමින් මේ WhatsApp, Viber ඒ වගේ Instagram සමූහයන් සඳහා වුන් එකතු පහදු කරගනිමින් නොවුන්ටත් මතුවෙන ගැටලු නිරාකරණය කරගැනීමේ අවස්ථාවක් ලබා දෙන්න කියලා අපි හැමදෙනාටම ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් සුපුරුදු පරිදි සදමාරේ පදනමේ අපිත් සමග ආදිපූජනීය බලංගොඩ කස්සප හිමි සිදු කරන ලද සිහින පිළිබඳව බෞද්ධ විග්‍රහය මෑන් දිගහැරුණු මේ සදහම් කතිකාවත මෙතනින් සමාප්ත වෙනවා. ඉතින් අපගේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙපා නැමද මේ සදහම් සාකච්ඡාවෙන් ජනිත වුණා වූ අති උදාාරතර
කුසල ධර්මය උන්වහන්සේට අපි අනුමෝදන් කරනවා. උන්වහන්සේගේ පාරමිතා ගුණ ධර්මයන් වහා සම්පූර්ණ වීමටත් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන වූ අති උතුම් බෝධියක් වෙත මේ බෝධියට අනුවම අජරාමර නිවෙනින් නිවෙන්නටත් මේ පින්කම හේතු වේවා වාසනාව වේවා කියලා උන්වහන්සේගේ දෙපා නැමද අපි වන්දනා කරනවා අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙමනම් අපි දෙවියන්ටත් පින්පෙත් අනුමෝදන් කරගෙන අපි දෙවියන්ට ආරාධනා කළා. ඒ නිසා මේ රැස් කරගත් අවසීලම් පුණ්‍ය ශක්තිය ඔබගේ මාගේ නම් නිවි පරලෝකයේ යම් ඥාතික සිටිත් නම් ඒ සියලුම ඥාතීන් මේ පින් දැක බලා සතුට අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි ඔබට මට උදව් උපකාර කරන යම් ආකාරයක ඉෂ්ට දෙවි දේවතාවරු සිටිනවා නම් ඒ සියලුම දෙවි දේවතාවුනුත් මේ පින් දැක බලා සතුට අනුමෝදන් දෙවියොත් සැපෙන් සපිටපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. නිවන් දක්නා ජාත් දක්වා නරක පාප මිත්‍ර සේවනයේට නොම වැටේවා. කල්යාණ සත්පුරුෂ ඇසුර මුදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසානයේදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වැඩවදාළ හේතු නම මහනිමිරින් නිවී සැනසීම උදෙසා මේ පින හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. සීලෝම දිනාට සම්මා සම්බුදු සරණයි. සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුර්ලභේන මයලද්දං බුද්ධ පුත්තං නමං. සාදු සාදු අපි හැමදෙනාම සිදු කරගත්ත මේ අති උදාර කුසල කර්මය වහන්සේට යහපත පිණිසම පවතිවා සුඛපටිපදාවෙන් වහවා නිර්වාණගාමී ප්‍රතිපදාවට එළඹෙත්වා කියලා අපි වහන්සේට ආශිර්වාද කරනවා. ඒ වගේම සදමාරේ පදනම අපි හැමදෙනාමත් වෙත කල්යාණ මිත්‍රත්වයේ දිගු කරමින් මේ වැඩසටහන සම්බන්ධයෙන් අපිට ගුරුවරුකම් මඟ පෙන්වීම ලබා දෙන මගේ කල්යාණ මිත්‍ර විපස්සී අපගේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දෙපා නැමෙත උන්වහන්සේට මේ පින්පෙත් ධර්මය අනුමෝදන් කරන ගමන් සහභාගී ඔබ හැම දිනාටම මේ පින්පෙත් ධර්මය ඔබ හැම දිනාගේම නිවන් පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන සේනම් නැවත වතාවක් නුදුරු දිනයකදීම හමු වෙන බලාපොරොත්තු වෙන අද සමු ගන්නවා හැම දිනාටම තෙරුවන් සරණයි.